නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සාදු. තුන් ලෝකාග්‍ර විතරාගී තථාගත ලෞතුරා ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඇතුළු මෙතෙක් පහළ වූ සීලම තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට නමස්කාර වේවා. මේ ධර්ම සාකච්ඡාවේ සියලු ශක්තිය තුන් ලෝකයාගේ හිතසුව පිණිස නිවන් මඟ උදෙසාම හේතු වාසනා වේවා. තුපුරුදු පරිදි තුන් ලෝක වාසීන්ම ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන මොහොත බොහොම දුර්ලභ අවස්ථාවක් සද්ධර්ම ශ්‍රවණය කරන්නට ලැබෙන එක. ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙනෙක් අපිට සම්බන්ධ වෙන්නේ දහම තුලින්මයි. දහම අවබෝධ වෙනකොට ලෞතර සම්මා සම්බුදුන් වහන්සේ අපිට ඇසුරු වෙනවා දහම තුලින්. එතකොට බුද්ධ වචනය අවබෝධ කරගත්ත කෙනෙක් බුදුන් වහන්සේ කොයි වගේ උත්තමයේද කියලා සියුම්ම දකින්න ගන්නවා. ඊටාම සරල මට්ටමින් එහුට අහු වෙන මට්ටමින් ඔහු දකින්න ගන්න මොහොත. සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙක් ලෝකෙට මොනවද දේශනා කරේ කියලා අවබෝධ කරගන්න කෙනෙක් තමාව දකිනවා. තමාගේ ඇත්තටම නැපෙනී තිබුණු චිත්තසංතානේ කිලිටි වෙමින් තමන් සංසාරයට ගියේ මෙන්න මේ හේතු නිසා කියලා තමන්ට අවබෝධ වෙනකොට තමන් අහපු සද්ධර්මයේ තමන් තුළ ජීවමාන වෙනවා දකිනකොට ඊට වඩා ප්‍රීතියක් මේ ලෝකේ නැති බව ඔහුටම දැනෙනවා. ඊට වඩා සතුටක් නැති බව ඔහුට දැනෙනවා. අන්නේ උතුම් සත්‍ය වූ ධර්මය සොයාගෙන යන තුන් ලෝක වාසීන්ට සසර බය දැනෙන මේ මොහොතේ මේ ලෝකේ කවුරුත් එක ගොඩක අමාරුව වැටිලා දඟලද්දී හැම තැනම අමාරු අසහනයටපත් වෙලා පීඩාවටපත් වෙලා තිබුණු නිදහසක් නැති වෙලා මේ ලෝක ධර්මතාවකට අනුව මේ පරිසරයේ විකෘති වෙද්දී අපමණ මැරෙන මිනිස්සු අතර අපිට අවබෝධ කරගන්න තියෙන මේ ජීවිතයේ තියෙන අනිත්‍යතාව මේ අවබෝධය උදව් කරගෙන නිර්මල දහම අවබෝධ කරගත්තොත් ඒක ජීවිතයට සම්බන්ධ කරගත්තොත් අපි හැම කෙනාම මේ දුක තියෙද්දිම දුකෙන් නිදහස් වෙනවා. මේ සංසාරේ ප්‍රශ්න තියෙද්දිම ප්‍රශ්න නැති කෙනෙක් බවට පත් වෙනවා. ඔහුගේ හිත සුද්ධ වෙනවා. හිත අපිරිසිදු වෙලා තිබුණු හිත සුද්ධ වෙන්න ගන්නවා. ඔහුට දැනෙන්න ගන්නවා ඔහු වෙනස් වෙන බව. ඔහුට පෙර නොතිබුණු හිතේ සැහැල්ලුවක් හට ගන්න බව දැනෙනවා. හිතේ මහා ප්‍රීතියක් හට ගන්න බව දැනෙනවා. මේ දහම අහනකොට මෙච්චර සතුටක් නම් දහම භාවිතා කරනකොට මේ සතුට ජීවිතේ ස්ථිර වෙනවා. ඒක තමයි අපි මේ ලබා ගන්නට උත්සාහ කරන්නේ. පළමුව එකපාරටම මේ දහම අහපු ගමන් ශ්‍රවණය කරපු ගමන් මහා බලයක් සකස් නොවෙන්නට පුළුවන්. සකස් වෙන අය ඇති. ඒ මහා සසර පුරුද්ද දියුණු අය, ශ්‍රද්ධාව බලවත් අය, සසර බය දැඩිව දැනිච්ච පිරිසට මේක ගොඩ මහා වාසනාවන්ත ජීවිත වෙනසක් වෙනවා. අනිත් අයට සියුම්ව වෙන්න පටන් ගන්නවා. කෙසේ හෝ මේ සසරේ මේ මොහොතේ තියෙන මේ ලෝකේ තියෙන ස්වභාවය දැක්කොත් ඔබට එදා සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ සතර පෙරමින්ති දැකලා ඒව කෙරෙහි කලකිරිලා මේකෙන් මිදෙන්න මාර්ගය සොයා ගන්නට උදව් වුණු ධර්ම අද මේ මනවින් අපිට පේන්න තියෙන ලෝකෙ දෙස බැලුවම මේ හැම කෙනාටම මේ ධර්ම කරුණු ජීවිතෙන් ගලප බලනකොට දැනෙයි
තමන් ඒ කිසි දෙයකින් කම්පන වෙන අසහනයටපත් නොවන බුදුහාමුදුරුවන්ගේ සරණ යන උපාසකෙක් උපාසිකාවක් වෙන බව තමන්ට දැනේ. එතකොට මේ ධර්ම ශ්‍රවණය කරන කෙනෙකුට දැනෙන දේ තමයි පළමුවම තමන්ගේ හිතට මේ ඇසට රූප පේනකොට රාග දේශ මොහ පහළ වෙනවා. ශබ්ද ආනකොට රාග දේශ මොහ පහළ වෙනවා. ගන්ධය දැනෙනකොට ඒවා එක්ක රාග දේශ මොහයන් පහළ වෙනවා. රසයන් දැනෙනකොට ඒවත් එක්ක රාග දේශ මොහ පහළ වෙනවා. කයට ස්පර්ශයන් ගැටෙනකොට ඒවත් එක්ක රාග දේශ මොහ පහළ වෙනවා. මනසේ මතකයන් අවදි වෙනකොට ඒ ධර්මතාවන් අවදි වෙනකොටත් රාග දේශ මොහයන් පහළ වෙන බව ජීවිතෙන් Tamanට මේ දහම ඇහුවට පස්සේ සිත දෙස බලාගෙන ඉන්න කෙනෙකුට තමන්ගේ සංකල්ප දෙස බලාගෙන ඉන්න කෙනෙකුට මනාව අවබෝධ වෙන්න ගන්නවා. ඔහුට තේරෙනවා මෙන්න මේ රාග දේශ මොහ අකුසල් නම් මාට ඇසුරු වෙලා තියෙන්නේ සංකල්ප ඇසුරු වෙනවා කියලා ඒවත් එක්ක කෙලෙස් කියලා. මේ රාග දේශ මොහ නැවති කෙලෙස් කියලා. එතකොට මේ කෙලෙස් බීජ වශයෙන් ඊළඟ භවයට තමන්ට යන්න පාර සකස් කරන බව මේ සනාතන දහම අහන කෙනෙකුට මේවා දකින වාරයක් ගානේ පෙනෙනවා. පෙනෙනකොට ඔහුට පුදුම බයක් ඔහු ගැන. ඔහුගේ ජීවිත ක්‍රියාකාරීත්වය ගැන ඔහුට බයක් එනවා. අද මේ මනුස්ස භවයේ ලැබුවත් මේ මනුස්ස භවයේ සතුටින් ඉන්න කොච්චර අමාරුද? එහෙනම් මීට වඩා දුගති කොච්චර භයානකද? අපි මියගිය අයට පින් දෙන්නේ වුන් කොහේ හරි අභව්‍ය ස්ථානයක ඉන්නෝ කියලා හිතාගෙන. මගපල ලැබලා නම් පින් දෙන්න ඕනේ නැහැ. නමුත් අභව්‍ය ස්ථාන ගත වෙලා කියලා අනුමාන වෙනවා අපිට. මොකද අපි දන්නවා මගපල ලැබුවේ නැහැ කියලා. එහෙනම් ඔවුන් දුගති වල ඉන්න බව කොහේ හරි අතරමං වුණු බව දන්නවා. අපි පින් දෙනවා. ඔවුන් කරපු පින් මතු වෙනවා එතකොට. පින් ගන්න පුළුවන් අය කියන්නේ පින් මතු වෙන ශක්තිය තියෙන පෙර පින් කරපු අයට. පින් දෙනකොට ඔවුන් පිනින් දේව මට්ටම් වලට උසස් මට්ටම් වලටපත් වෙලා తాවකාලික සුවයක් ලබන එතෙන්ට යනවා. පින් නොකර තිබුණොත් පින් දුන්නා කියලා උන්ට එකකින් වෙනස් වෙන්නේ නැහැ. පින් එකතු වෙන්න ගන්නව විතරයි. පිනට අකමැති පිරිස් ඕන තරම් මේ ලෝකේ අදත් ඉන්නවා. එහෙනම් එයින් කෙනෙක් නම් මැරිලා තියෙන්නේ තමන්ගේ. ඔහුට පින් දීලා වෙනස් කරන්න පුළුවන්ද කියලා ඔබ හිතලා බලන්න. ඔබට දැන් උනා පින් දහම වැඩක් කරන්න එන්න කිව්වම ඔබේ හිතට මොනවද එන්නේ? ඒවට කැමැත්ත එනවද? විරුද්ධකමක් එනවද? කෙනෙක් පිනක් කරනකොට ඔබේ හිතට ඒ සඳහා කැමැත්තක් එනවා නම් ඔබ කළ පිනක් වගේ ඒක. ඔබ කෙනෙක් පිනක් කරනකොට ඔබට ඊර්ෂ්‍යාවක් හතුරුකමක් එනවා නම් ක්‍රෝධයක් එනවා නම් ඔබ ඒ උතුම් වැඩේට අකුල් හෙලන මහා අකුසලයක් කරගන්න කෙනෙක්මයි. සමහරට ඒ පින කරන්නේ ඔබ සම්මත ලෝකේ හිතන් ඉන්න හතුරෙක් වෙන්න පුළුවන්. ඔබ ඔහුට දහම්මස පහළ වේවා කියලා හිතලා නම් ඒ පින කරන වෙලාවේ සාදුකාර දුන්නා නම් හිත යටපත් කරගෙන හිතේ පහළ වෙන කෙලෙස් ඔහුට විරුද්ධව ඒ හතුරට විරුද්ධව කෙලෙස් පහළ වෙන්නේ ඔබට. ඒ පහළ වෙද්දී ඔබ ඒව යටපත් කොට ඇසුරු නොකොට අනේ පිනින් ඔහු හොඳ කෙනෙක් වෙලා සසරින් ගැලවේවා කියලා හිතනොත් ඒ පින ඔබ කළ පිනක්මයි. ඒ මෛත්‍රිය වඩන හැටි. හිතලා බලන්න අපේ ජීවිතේ ක්‍රියාත්මක වෙනවද මේ විදියට? නැත. බොහොම දුර්ලභ අවස්ථාවක්. කීප දෙනෙකුට වෙනවා ඇති. ඒ කීප දෙනා අතරට මේ දහම අහන ඔබපත් වෙන්න. කවුරු හොඳ වැඩක් කරනවා නම් සතුටු වෙන්න පුරුදු කරගන්න. ලෝකයේ හොඳ වැඩ සඳහා පොළඹවන්න. වෙන බේරීමක් නැහැ. ඒ මං කතා කරේ සම්මත ලෝකේ తాවකාලිකව හරි බේරෙන්න තියෙන පින් දහම් කරලා. දහම අවබෝධ කරගෙන සංසාර කතරෙම කවදාවත් ජරාවටපත් නොවන, ලෙඩකටපත් නොවන, ව්‍යාධියකට, මරණයකටපත් නොවන ඒ අජරාමර නිවනටපත් වෙන්න තියෙන එකම මඟ උතුම් සද්ධර්ම ශ්‍රවණය. අන්නේ දහම අහපු කෙනෙක්, ධර්ම ශ්‍රවණය කරපු කෙනෙක් අර පින් දහම් කරමින් ඔහු දහම් රසය විඳිමින් දහම භාවිතා කරමින් ඔහුගේ ජීවිතේ බොහොම උසස් කරගන්නවා. කෙනෙක් පහත් කෙනෙක් වෙන්නේ කරන ක්‍රියාවේ තියෙන ඒ මොහොතේ ක්‍රියාත්මක කරන ක්‍රියාව තුළ තියෙන කෙලෙස් නිසා. පිටායට නොදැනුණත් ඔහු දන්නෝ ඔහුට ඇසිරුනේ කෙලෙස් කියලා. සමහරට ඔහු ගැන බලන්න කාලයක් නැතුව ඇති, දන්නෙත් නැතුව ඇති. එම නිසා නොපෙනෙනවත් ඇති. පෙනෙන අයත් ඇති. වරදක් කරද්දි මට මේ වරදක් සිද්ධ වෙන්නේ, මම මේ වැරදි වැඩක් කරන්නේ කියලා පෙනි වැරදි කරන අය ඇති. එයාලට බේරෙන්න ක්‍රමයේ තියෙනවා. බේරෙන්න කල් වෙලා තියෙනවා.
මොකද ඔහුට පේන නිසා. නොපෙනෙන නොදන්න කෙනා කෙසේනම් ගැලවෙයිද? මෙන්න මේ විදිහටයි සමාජය බෙදිලා තියෙන්නේ. මම මේ ටිකක් ඔබට බෙදලා පෙන්නුවේ. මීටත් වඩා බෙදන්න පුළුවන්. නමුත් අපි මේ ප්‍රමාණය දැනගත්තම ඔබ කවුද කියලා ඔබ බලන්න. සසරේ මොන දේ මතක් වුණත් භවයට වැටෙනවා. මරණාසන්න වෙලාවේ මොකක් මතක් වුණත් ඔහු ඒක බීජ ටික වෙනවා. නැවත පැලවෙන්න. එහෙම නැත්නම් නැවතත් උපදින්න හේතුව වෙනවා. ඒ මතක් වෙන හැමදේම සංස්කාර විදියට, අනිත්‍ය විදියට, දුක් විදියට, අනාත්ම විදියට බැලුවොත් ඔහු මගඵල ලැබපු කෙනෙක්. මාර්ග ඥාන ලබාගත් කෙනෙක්. ඔහු දිව්‍ය සභාවලට මහේසාක්‍ය වෙලා උපදිනවා. උත්තරීතර වූ බුදු බලය තුල ඵලයටපත් වූ උතුමෙක් වෙලා උපදිනවා. මොකද ගමන ඉවර කරලා නැති නිසා, කෙලෙස් ධර්මයන් සම්පූර්ණ හිඳිලා නැති නිසා ඔහු නැවත උපදිනවා. සෝවාන් වුණත්, සකෘදාගාමී වුණත්, අනාගාමී වුණත් භවයේ කොහේ හරි පහළ වෙනවා. රහතන් වහන්සේ තමයි නැවත ජරාවටපත් වෙන, ලෙඩටපත් වෙන, මරණයටපත් වෙන තැනින් ගැලවුණේ. අන්නේ தත්ත්වයටපත් වීම සඳහායි ධර්ම ශ්‍රවණය කරලා අප්‍රමාදේන සම්පාදේත කියලා බුදුන් වහන්සේ කෙනෙක් දේශනා කරන්නේ. ප්‍රථම කෙනා, දහම අහන කෙනා ප්‍රථමයෙන්මපත් වෙන්නේ සෝවාන් ඵලයට. සෝවාන් ඵලයටපත් වෙනවා, සෝවාන් මාර්ගයටපත් වෙනවා. මාර්ගය කියන්නේ බුද්ධ වචනය භාවිතා කරන හැටි. සෝවාන් වෙනවා කියන්නේ තමන්ගේ හිත සුද්ධ කරන්න පටන් ගන්න තැන. තමන්ගේ කෙලෙස් ධර්මයන් ඇසුරු නොකර ඉන්න ආරම්භ කරන තැන, අවබෝධයෙන් කෙලෙස් ඇසුරු නොකර ඉන්න පටන් ගන්න තැන. මම මෙච්චර විග්‍රහයක් කරන්නේ නොතේරෙන අයටත් තේරුම් ගන්න ඕන නිසා. එතකොට තමන්ට හිත පෙනෙන්න ගන්නේ ධර්ම ශ්‍රවණය කරාට පස්සේ. මේ සෝවාන් වෙන්නේ එහෙම නැත්නම් සංසාර කතරෙන් ඈතර වීම සඳහා මාර්ගය ලබා ගන්න උන්වහන්සේ දේශනා කළා තියෙන හතරක්, අංග හතරක්. ඒ සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර සම්පත්තිය, යෝනිසෝ මනසිකාරය, ධම්මානු ධම්ම පටිපන්න කියලා මේ අංග හතරක්. ජීවිතේ සිද්ධ විය යුතු ආකාරයන් හතරක්. ස්ථීර වශයෙන්ම සිද්ධ වෙන්නටම ඕන. පසේ බුදුරෙක් ලෞතර සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙක් හැර මේ සියලු දෙනාම ඔය සම්බෝධියෙන් තමයි සසර කතරෙන් ඈතර වෙන්නේ. සද්ධර්ම ශ්‍රවණය. එතකොට සද්ධර්ම ශ්‍රවණය කියන්නේ ධර්ම ශ්‍රවණය කරන එක. මාර්ග ඥානය ලබා ගන්න එක. එතකොට කල්යාණ මිත්‍රෙක් බවට ධර්ම දේශකයාත් දහමත් කල්යාණ මිත්‍ර භාවයට තමන් තුලපත් වෙනවා. දහම් පිළිබඳ ආසාව ඇති වෙනවා. එතකොට දැන් සද්ධර්ම ශ්‍රවණය කරන කෙනාට කල්යාණ මිත්‍ර භාවය වැඩෙනකොට ඔහු තුල ගැළපිලා පේන ඥාන පහළ වෙන්න ගන්නවා. යෝනිසෝ මනසිකාර අවස්ථාව පහළ වෙනවා. මේ ධර්මයන් හට ගන්නකොට පෙනෙන ශක්තිය ඇති වෙන්න ගන්නවා. මනසිකාරයන්. ඊට පස්සේ ඔහුගේ ජීවිතය තුල දහම ජීවිතේ වෙන හැටි පේන්න ගන්නවා. ධම්මානුධම්ම පටිපන්න වෙන හැටි ඔහුට පේන්න ගන්නවා. අන්න එතකොට ඔහුට ලැබෙන මෙන්න මේ අග්‍රගණ්‍ය ඵලය සක්කාය දිට්ඨිය නැති වෙනවා. සක්කාය කියන්නේ උපාදානස්කන්ධය. එහෙම නැත්නම් ආධ්‍යාත්මය තුල හට ගන්නා වූ මේ කිලිස් ධර්මයන් මූලික වූ ධර්මතාවන්. ඔබට දැනෙන විදියට බැලුවොත් ඒ විදියට සිතුවිලි විදියට, සංකල්ප විදියට විග්‍රහ කරලා බැලුවොත් රූප වේදනා සංඥා සංඛාර විදියට මේ බඹයක් පමණ ඔබේ කය තුල එක මොහොතක එක ඇස්පිල්ලමක පහළ වෙන්නා වූ මේ සංකතයන්, කෙලෙස් සංකතයන් අන්න අර සද්ධර්ම ශ්‍රවණය කරපු කෙනාට පේනවා. යම් කෙනෙක් පෙනෙන්නට පුළුවන් හතුරෙක් විදියට. අපි ඒ උපමාවම අරගෙන විග්‍රහ කරලා බැලුවොත් ඔහු හතුරෙක් විදියට පෙනෙනවා කියන්නේ ඔහුගේ හිත තුළ රූපයක් ජනිත වෙලා අතීත වෙන තමන් ඇසුරු කළා වූ අනාගතයට බර ඒත් ඇසුරු කළා වූ අස්තංගයට ගියා වූ රූප මනස තුළ පහළ වෙලා ඔහුට පේන්න ඕන එක රූපය ඉති රූපං රූපං සමුදය රූපං අස්තංග. මේ රූපේ සමුදය වීම, පහළ වීම, මේ පැවතීම, මේ නැතිවීම කියලා ඔහුට හොඳ විග්‍රහයකට එන්න පුළුවන්. එතකොට මේ රූපය නිසා මේ ස්පර්ශයත් එක්කම ඒ ඇස රූපේ ගැටුණු නිසා ඒ ස්පර්ශයත් එක්ක දැනුණු වේදනාව සුඛ වේදනාවක් වෙන්නට පුළුවන්. එක්ක දුක වේදනාවක් වෙන්නට පුළුවන්. එක්ක අදුක්කම සුඛ. එහෙම නැත්නම්
සැප අඩු දුක අඩු වේදනාවක් එන්න දැනීමක් වෙන්නට පුළුවන්. ඒවා තමා විසින් දැක අවබෝධ කරගත යුතුමයි. වේදනාව. මේවා බෑ කියලා හිතෙන් ලත වෙන්න එපා. මෙච්චර විග්‍රහයකට වැඩි යන්න අකමැතිත් ඒක තේරෙනව අඩු නිසා. වේදනාව. ඊළඟට සංඥාව. සංඥාව කියන්නේ අනිත් ඒවායි වෙන්කොට තමා අසුරු කරන දේ විතරක් ප්‍රධාන කොට පෙන්වන බලය. දැන් අරය හතුර නම් හතුර කියන දේම ප්‍රධාන කොට පෙන්වනවා අනිත් ඒවායි වෙන් කරලා. ඒක තමයි සංඥාව කියන්නේ. ඒකත් තමගේ මනසෙම පහළ වූ ස්වභාවය. දැන් සිත පවතින ස්වභාවය. ආධ්‍යාත්මික කාය පවතින ස්වභාවය. එතකොට සංඥාව. ද රූපේ ඇසුරු වෙන්නේ සංඥාව මුල් කොට. සංඥා නිදානානි ප්‍රපංච සංකා. සංඥාව තුළ නිදන්ගත වෙලා තියෙන මේ කෙලෙස් ප්‍රපංචක කියන්නේ කෙලෙස් සංඥාවක් විදියට තියෙන්නේ. සසඤ්ඤම්මේ සමනකේ ලෝකේ මේ සංඥාව මනසමයි. සංඥාව යනු මනසමයි. මොන සූත්‍රෙන් ගත්තත් රෝහිතස්ස සූත්‍රෙන් ගත්තත් කොතනින් ගත්තත් එන්නේ එකමයි. එතකොට මනෝ පුබ්බංගම ධම්මා. මේ මනස කියන්නේ ධර්මතාවක්මයි. ධර්මාරම්මණයක්මයි. මනංච පටිච්ච ධම්මේ උපජ්ජති. මේ සංඥාව වෙන්කරන්න මං ඔබට කොතනකින් හෝ අල්ලගන්න උවමනා නිසා මම මේ විග්‍රහය කරේ. එතකොට රූප වේදනා සංඥා. සංඥාව කියන්නේ අනිත් සියල්ලකින් වෙන්කොට තමට ඇසුරු කරන්න ඕන දේ මතු කරලා වෙන් කරලා පෙන්වන ශක්තිය. සංඛාර සිත කය වචනේ ඒකත් එක්ක ක්‍රියාත්මක වෙන හැටි. සිත වැඩ කරන්නේ සංඥාවට අනුව. කය වැඩ කරන්නේ සකස් වෙන්නේ ඒකට අනුව. වචන පහළ වෙන්නේ ඒකට අනුව. මේ සංඛාරය. එකක්වත් ඔබ හදපුවා මෙතන නෑ. මෙතන හේතුඵලයක්. විඥානය දැන් ඔබේ දැනීම වශයෙන් තියෙන්නේ මොකද්ද? සකස් වෙච්ච දේ විතරයි. වෙන දෙයක් ඇසුරු කරන්න බෑ. වෙන දෙයක් ඇසුරු වෙන්නේ නැහැ. ප්‍රධාන වෙන්නේ ඔන්න සකස් ওই ටික. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන වශයෙන් මේ සකස් වෙන්නේ මොකද්ද? මේ වර්තමානයේ සිත. හිතලා බලන්න. ඔබ ඇසුරු කරන මොහොත මේ ටික සකස් වෙලා නේද? කෙනෙක් හතුරෙක් කියලා පේනකොට මෙන්න මේ සිද්ධාන්තය සකස් වෙලා ඉවරයි. අපිට දැනගන්න ක්‍රමයක් නැහැ. අපි දේශ බලන්න මේ දහම අහලා අපි දේශ බලන්න පුරුදු වුණොත් මේව පේන්නේ නැහැ. ඇහුවට වැඩක් නැහැ. භාවිතා කරන්න බැරි නම්. භාවිතා කරන කෙනා කියන්නේ ඵලයටපත් වෙන්න ලං වෙන කෙනා. එතකොට ඔහු හඳුනනෝ මෙන්න සක්කාය කියන්නේ මෙන්න මේ ස්කන්ධ පහ. එතකොට ධම්මදින්න තෙරණියගෙන් අහනවා විසාක උපාසකයා පින්වත් ආර්යාවනි උපාදාන ස්කන්ධයයි උපාදානය දෙකක්ද කියලා. මේවා ඔබ දැනගත යුතුමයි මේවා. එතකොට ධම්මදින්න තෙරණිය කියනවා දෙකක් කියලා. කොපමණකින් දෙකක්ද? පහළ වූ ගමන් ස්කන්ධ. උපතේදී පහළ වෙනකොටම තියෙන ස්කන්ධ පහ. එතකොට උපාදානය කියන්නේ එයට නන්දි රාගය පහළ වුණාම ඒ ඇසුරු කිරීමට අරමුණුණු ගමන් අනුපාදාන වෙනවා. කාම උපාදාන වෙනවා. එතකොට ඒකම තමයි ඔබ දිට්ඨිය කියන්නේ දැක්ම වෙන්නේ. ඔබට ඇසුරු කරන්න වෙන දේ වෙන්නේ ඒකමයි. දිට්ඨිය උපාදානයක් වෙනවා. බලන්න කොහෙන් ගත්තත් එකයි. එතකොට දැන් අසවලා හතුර කියනකොට ඔබට සංඥාවක් ඇවිල්ලා ඉවරයි හතුර කියලා හැඳිරීමක්. ඇස් පියලා බලන රූපෙකුත් එක්කම තියෙන්නේ. හිතට ඒකේ දැන හොඳට හිතලා බලවම වේදනාවක් විදියට පේනවා දුක වේදනාවක් තියෙන්නේ. හතුරෙක් නම් ඉතින් සැපක් එන්න බෑනේ නේ දුක වේදනාවක් තියෙන්නේ. ඒ නුවණින් බලන්න පුරුදු කරන්න. එතකොට එයාට පේනවා මේ සක්කාය කියන්නේ මෙන්න මෙතන. මමත්වය කියන්නේ භවයේ අයිතිය කියන්නේ මේ ටික. දිට්ඨිය කියන්නේ මේක. අන්න දැන් එහෙම දකින්නකොට සක්කාය දිට්ඨිය නැති වෙනවා. අවිද්‍යාව නිරෝධ වෙනවා. යථා භූතං ඥාන දර්ශන මේ යථා භූතය සකස් වූ ආකාරය දකින්නකොට සක්කාය දිට්ඨිය වැඩිම නවතිනවා. එහි අයිතිය වැඩෙන එක නතර වෙනවා. සෝවාන් මාර්ගයට වැටෙනවා. අන්න දැන් සක්කාය දිට්ඨිය නතර වෙන කෙනාට බුදුන් වහන්සේගේ ගුණය දැනෙනවා පුදුම විදියට. එතකොටයි විචිකිච්ඡාව කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි තියෙන සැකේ නැති වුණා කියන්නේ බුදුන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් අට ගන්න මොහොත. සෝවාන් වෙන මොහොත. සෝවාන් ඵලය යම් මට්ටමින් ස්ථිර කරගන්නට වෙර වීර්ය දරන මොහොත. එතකොට සක්කාය දිට්ඨිය නිරුද්ධ වෙන්නේ මෙන්න මේ විදියටයි. සක්කාය දිට්ඨිය වැඩෙන්නේ අවිද්‍යාව නිසායි. නොදන්නකම නිසා මගේ හිතේ තියෙන වැසුරු කරේ මට මන් නෙපෙනි. මගේ හිත නෙපෙනි. එතකන් උනේ
මේ සියලු දේම අයිතිය මට ලැබුණා. පාපේ අයිතිය මට ලැබුණා. භවයේ අයිතිය ලැබුණා. නැවත උපදින අයිතිය මට ලැබුණා. කොහේ ඉපදුනත් ජාති ජරා ව්‍යාධි මරණ තියෙනවා. මේ ඉපදෙන තුල ජාති කියන්නේ ඉපදීම. ඒ නිසා ජරාවටපත් වීම, වයසට යෑම, ව්‍යාධියටපත් වීම, ලෙඩ රෝග පහළ වීම, මරණය කාටත් තියෙන. ඉපදුනොත් මැරෙනවා. එබැවින් අපි මේ කොච්චර රඟපෑවත් අවසාන මොහොතේ කොහොම මැරෙයිද? දැන් මැරෙන්න ඕනේ නැහැ. ලෙඩ වුණාම මොන තරම් දේවල් මතක් වෙනවද? ඔබ එක තැනකින් උපමාවක් ගන්න. ඔබේ ජීවිතයේ යම් තැනකින් මේ උපමා කරලා බලන්න. ඔබට මොන තරම් දේවල් මතක් වෙනවද? ඔබ මොන තරම් ඒ වෙලාවට අසරණ නැද්ද? ඔබ සමහරට දරුණු හීන දකිද්දී ඔබ නිකන් කොච්චර කෑ ගහන්න නැකිනවද බය වෙලා? ඒ ඔබේ ජීවිතයේ ඇත්ත ස්වභාවය. නේද? ඔබ සමහරට ඒක ඇත්තට වුණා වගේ ඇඳෙනුන නැකිట్లా දුවනවා. ඕන තරම් මේ වෙනි සිද්ධිය ඇති. ඒ කියන්නේ ඔබ මේ මැරෙන්න බයයි. මරණ මොහොතේ මතක් වෙන ඒවාට හරි බයයි. නේද? දැන් බලන්න එතකොට සක්කාය දිට්ඨිය කොයිතරම් බරපතලද මේ අපි අසුරු කරන එකෙන් ඊළඟ භවයට යන්න පාර හැදෙනවනම් ආයි භවයකට යන්න ඊළඟ තැන පේන්නේ පෙද යන්න ඉස්සෙල්ලා දැන් මම මේ පහේ පන්තියෙන් 6ට පාස් නම් මට 6 පන්තිය පේනෝනේ යනකොට 6 පන්ති පාර ගුරුවරයා පේනෝනේ මට යනකොට ඔව් ගහන කෙනෙක් නම් මම බයෙන් යන්නේ එතකොට දැන් මරණාසන්න වෙලාවේ මේ මරණ චුතිය මේ චිත පහළ වෙලා ඊළඟ තැන යනකොට යට පෙන්ලා ඒකනේ කෑ ගහන්නේ කෑ ගන්නකොට කටහඬවල් වැහිච්ච නිසා ආයතන අඩපණ වෙච්ච නිසා ගොර ගොර ගාලා ඇහෙන්නේ. එතකොට මර සද්ද කියලා කියන්නේ. මරණ පණ අදිනෝ කියලා අපි කියන්නේ. අර මිනිස්සයා කොහේ යනවද ඉතින්? කරපු වරදක් පෙන්වන්න නොපිටට අනිත් පැත්තට කර්මේ විපාක එන්නේ. නරකක් කරා නම් විපාකයක් එන්නේ. හොඳක් කරා නම් ආනිසංසයක් එන්නේ. දේව මට්ටමට යන සාදුකාර කියන් මැරෙන්නේ. මැරෙන වෙලාවේ සතුටෙන් මැරෙන්නේ. වරදක් අපි කරලා නම් හොඳද වැරදිද කරේ දැන් ජීවිත කාලෙම මොනතරම් අපිට මතක් වෙන දේවල් නැද්ද පංච ශික්ෂා පදේ සීල් පද පහ රැකගෙන ඉන්නවා කියන එකට අනුව ජීවත් වුණා නම් අපිට බය වෙන්න දෙයක් නැහැ මාර්ගඵල වලට නාමත් එයාට හොඳ තැනක් අයිති මරණය මේ ටික කලට මොනවද කරේ කියලා දැන් ඔබට මැවෙන්න ඕන මරණලට බණ දානවා අපි ඒ හොඳ දේවල් නේ දාන්නේ. ඉතින් හොඳ දිගටම දැම්මනම් හරිනේ. මරණ කිට්ටුව සංඝරත්නය කියලා බණ කියවනවා. ඉතින් හොඳයිනේ. කොච්චර ශ්‍රේෂ්ඨද? ඇයි ඒක දිගටම කරන්නේ නැත්තේ? මං අහන්නේ. ඇයි අඩු ගානේ සතියට දවසක් කරන්නේ නැත්තේ? ඒ අඩු ගානේ සති දෙකකට දවසක් නොකරන්නේ. ඇයි අඩු ගානේ මාසෙකට එන පොයේ දවසට මේක නොකරන්නේ? පැය 24 30ක් ගත කරලා 31 වෙනි දවසේ පොය ගත කරන්නේ නැත්තේ ඇයි පන්සලේ? අඩු ගානේ. අපි එතනින් වැටුණා. එතකොට මේකේ තියෙන බරපතලකම වෙන්නේ මරණාසන්න වෙලාවේ යාට ඊළඟට යන තැන පේනවා. කෑ ගහන්න තියෙන මාධ්‍ය වැහිලා කටවල්. දැන් එයයි ගිහිල්ලා වැටෙනවා. പ്രേත ලෝකයකට යක්ෂ ලෝකයකට නිරයකට යනකොට ආදුනිකයට කොහොමද ඉන්න අයත් අඩි බානවා. ඔය මේ අය කරන්නේ රැග් එකේ කියලා ඒක තමයි අනිත් මිනිහා තලලා දාන එක. හොඳ දෙයක් කියලා කරන්නේ වැරදි වැඩේ හොඳ දෙයක් කියලා නීතිගත කරන්නේ ඒක. දැන් එයා අතෙන්ට ගියාම අනිත් පෙරේතයෝ එයිට තඩි බානවා. එයාගේ ඔළුව අහපන් කනවා. ප්‍රේතයෝ අතර සටන්. නවකෙක් ආම එහෙමයි. ගමට උනත් අලුත් කෙනෙක් ආම වටේ ඉන්න අය වැඩි කතා කරන්නේ නැහැ ගෙම්බර් පෙන්නනවා. මම මේ උපමා නැති ගමට ගන්න උපමා ටිකක් මේ වයින් මේ දහම පහදලි කරන්න බෑ. නමුත් ආසන්න යම් හැඟීමක් ගන්න පුළුවන්. ඒ වගේ ඔබ නරක තැනට යනකොට ඔබ විතරයි යන්නේ ඔබට දැනෙනවා මේ යන ශක්තිය. යනවා කියලා කියන්නෙත් නෑ නොවනක මේ හේතුඵලය වෙනස් වුණු ගමන් නොවන නිසා බුදුන් වහන්සේ කිව්වේ කෙනෙක් යයිද කියලා එසේම කියන්නේ නැත කිව්වා. එහෙම ආන්න එපයි කිව්වා. නොඇදිහුම එහෙමත් කියන්නේ නැතේ කිව්වා මාන්නත් එපා කිව්වා. තේරුණාද? ඒ ඔක්කොම තීන්දුව වෙන්නේ මෙන්න මේ ධර්මතාව මත. අවිද්‍යාව නිරෝධ නම් යන කෙනෙක් නැහැ. නොයනවා කියන්නේ කෙනෙක් නෙවෙයි ධර්මතාවක්. තේරුණා? නොයනවා කියන්නේ කෙනෙක් නෙවෙයි කෙනෙක් නෑ යනවා. එතකොට සක්කාය දිට්ඨිය තියෙනවා කියන්නේ ඊළඟ භවයට අපි යනවා. හොඳයි දැන් අපිට මතක් නොවන වෙලාවල් තියෙද? මතක් නොවන ඉන්ජෙක්ෂන් වර්ග තියෙනවද ලෝකේ හදලා? කොහෙවත් තියෙනවද? නැහැ. මතක් නොවන ශක්තිය දිනු කරන්න පුළුවන්ද? බෑ. මතක් වෙනවා කියන්නේ අපි දැන් ඔබ ඉන්න මම මේ සක්කාය දිට්ඨිය පොඩ්ඩක් මේ ටික විස්තර කරන්න ඕන කාටවත් දැනගන්න ඕන නිසා ඔබ
රණ්ඩු වෙන තැනක හිටියොත් දෙපිරිසක් රණ්ඩු වෙන තැනක හිටියොත් ඔබ අයිති නෑ මේ රණ්ඩුවට ඔබ කොහෙද යනකම් පේන රණ්ඩුවක්. ඔබේ හිතටත් ආයුධ එනවා. එක්ක ගුටි ගන්න කෙනාට ගහන්න හිතෙනවා නැත්නම් ගහන කෙනාට ගහන්න හිතෙනවා. දැන් ඔබට ආවද මෛත්‍රියක් එතෙන්ද? ඕනනම් පොඩ්ඩක් ඒවි. ඒ එන්නේ අනික් කෙනාට ගහන්න හිතිලා. ගුටි කන කෙනා බේරන්න හිතෙන්නේ ගහන කෙනාට ගහන්න හිතිලා. දැන් ඔබේ ධර්මතාව ටික දැක්කද? අන්න එතන බලන්න. අපි හිතමු මේ උපමා ගන්නකොට පොඩ රිදෙයි. ගෙදර හදන පූසා ලේනෙක් අල්ලනවා. දැන් අපි ආදරේ කාටද? ලේනට ආදරේ නිසා පූසට ගහනවා. මේ ධර්මතාව දෙක දැන් අවබෝධ කරගන්න. ගෙදර හදන පූසා මීයක් අල්ලනවා. අපිට පූස වීරයෙක්. ගෙදර හදන පූසට මීයක් අල්ලගන්න බැරි වෙනවා. අපි පූසට නඩුකාරය බවට පත් වෙන වෙලාවේ. ඔන්න අපි කෙලෙස් රැස් කරපු හැටි. ඔන්න අපි ජීවිතේට පව් එකතු කරගත්ත හැටි. අපිට අපි නොපෙනෙනු හැටි. අපිට මේක පෙන්වන්න ලෝකෙ කිසිම අධ්‍යාපන ක්‍රමයක් නොතිබුණු හැටි. බුද්ධ දර්ශනයේ තුල සචිත්ත පරියෝධපන මේ සිත සුද්ධ කරන්න උගන්වපු සිත සුද්ධ කරන ක්‍රමයක් නැහැ. ක්‍රමය කියන්නේ බෙහෙත් වලින් සුද්ධ කරන්න බෑ. බුරුසු දමන සුද්ධ කරන්න සිත තියෙන තැනක් හොයන්න බෑ. සිත සුද්ධ වෙනවා කියන්නේ දහම ආයෝජනය වෙනකොට හිතට දහම ගලාගෙන එනකොට සිත සුද්ධ වෙනවා ඉබේම. ඒ දහමේ තියෙන බලය ඒකයි අපිරිසිදු සිතක් සුද්ධ කරන ශක්තියට කියන්නේ සද්ධර්මය. මං හිතනවා මේ ඇයිට තේරෙනවා ඇති. එතකොට මේ සක්කාය දිට්ඨිය දැන් අපි අයිතිය මේ කෙලිසුන්ගේ අයිතිය මොකක හෝ අයිතිය සක්කාය දිට්ඨිය. ඒ මොහොතේ පවතිනවා ආධ්‍යාත්මික ශක්තිය. සක්කාය දිට්ඨිය දැන් දැනගත්තට පස්සේ මෙන්න මෙහෙමයි මං සසරට වැටෙන්නේ. මෙහි අයිතිය නිසයි සසරට වැටෙන්නේ. මේකේ කෙලෙස් ධර්මයන් වැඩ කරන්නේ අවිද්‍යාව නිසයි. කෙලෙස් සහිත සිතක් ඇසුරු කරනවද නැද්ද? අපිට බලහත්කාරයෙන් නීති දාන්න පණවන්න බෑ. ඒක ඔබ සතු දෙයක්. ඔබේ ශ්‍රද්ධාව මත සිද්ධ වෙන්න ඕන දෙයක්. මෙන්න මට පහළ වූ කෙලෙස් ටික. මේ රූපේ දකින්නකොට මට මෙහෙම රාග සිතක් ආවා. මේක මට අසාධාරණද සාධාරණද කියලා බලන්න මේකේ ආනිසංස කෙටි ආදීනව බොහෝයි. මෙනෙහි කරලා බලන්න. කෙටි ආස්වාදයක් උදෙසා මහත් වූ ආදීනව ගන්නව නම් ඒකට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේටවත් කරන්න දෙයක් නැහැ. ඒක හිතලා බලන්න අදින් පස්සේ කෙටි ආස්වාදයක් උදෙසා කෙනෙකුට බනිනවා. බනින්න කැමැත්ත ආව නිසානේ. බනින්න චන්දරාගය ආව කැමැත්ත ආවා. බැන්නා. බැනන ටිකකින් මතක් වෙනවා බැන්න බව. එක්ක බැන්න මදි කියලා හිත අසහනයටපත් වෙනවා. එක්ක බැන්න අපරාධ කියලා හිත අසහනයටපත් වෙනවා. මේ ධර්මයන්ගේ වේදනීය බව ඔබට දැනෙනවා. මේ ධර්මතාවන අනාර්ථ ධර්මයන්ගේ වේදනීය බව දැනෙනවා. ඒ ඔබ යම් හොඳ පින්වන්තෙක් නම් ඔබ වැරදක් කරාට ශනික කෝපෙට කරාට පස්සේ ඔහු පසුතැවෙන ගොඩක්. අපරාධි මං කරේ. අන්න බුදුහාමුදුරුවෝ කරන එක නවත්තන පාර කියලා දෙනවා. නේද? ක්‍රියාවට ප්‍රථම දහම මෙනෙහි කරන්න කියලා මාර්ග ඥානෙ දෙනවා අපිට. එතකොට අර එයාට එකපාරට හිත එනකොටම හිත පේනවා. එහෙම පේන්න ගන්න කාලයක් යනකොට මේක පාරට නොවෙන්න පුළුවන්. නොපෙනේ නැත්තෝ කෑ ගැහුවට ඉතින් ගණන් ගන්න එපා. පේන ඇත්ත ඉන්නා. සිත පහළ වෙනකොටම සිත කැඩපතක් වගේ පේනවා. මේක සංඥාවක් සංකාරයක් විඥානයක් කියලා විග්‍රහය ඒ සමගම එනවා. එතකොට උපන් රාගය අතුරු දහන් වෙනවා. අනසක්කාය නිරුද්ධ වෙන හැටි. දිට්ඨිය නිරුද්ධ වෙන හැටි. සාතුරුන් වහන්සේ කෙරේ අප්‍රමාණ ගෞරවයක් ඒ වෙලාවේ වැඩෙනවා. ඔබ වහන්සේ නිසාමයි මම මේ අද දින්නේ. දැන් ඔහුට තේරෙනවා මේ යම් පදයකට හිර වෙලා හිටි කාලේ මම 2යි 3යි සිල් පද රැක්කේ. එක්ක 5යි. දැන් මං ගාව ඊට වඩා එහාගේ අචින්ත වූ සීලයක් වැඩිලා. සීල වෘත පරාමාසයන් කියන්නේ සීල වෘතයන්. මම සීලයකට කොටු වෙලා හිටපු කාලේ ඉවරයි. දැන් ජීවිතේම සීලය වෙනවා. සිතින් කයින් වචනෙන් කිසිදු අකුසලයක් ඒ මොහොතේ කෙරෙන්නේ නැහැ. ඒ දකින්න මොහොතේ සිතින් කයින් වචනෙන් කිසිම ආකාරයක අකුසලයක් නොකරන මොහොත ඒ මොහොත. ඊළඟ මොහොතේ කරනවද නැද්ද අපි දන්නේ නැහැ. ඒක තමන්ගේ බැරිකම. අන්න සීලවෘත පරාමාස කැඩෙනවා. අන්න සෝවාන් ඥානය උඩ පහළ වෙනවා. ඔහුට ඊට පස්සේ පසු විපරමක් කරන්න. සිතුවිලි දෙක තුනක්
ඒ මොහොතේ හටගන්න සංඥා සංකාර විඥානය දෙක තුනක් දැක දැක ඉඳපු කෙනෙක් බලන්න මට උණු දේ ප්‍රතිවේක්ෂණ කරලා ආපස්සට බලන්න පොඩ්ඩක්. ඔබට ඒ කෙලෙස් උපන්න නේද? ඇසුරුණාද නැද්ද? ඇසුරුනේ නැහැ. මොකක් නිසාද? දහම නිසා. දෙවෙනි සිතුවිල්ලත් එහෙමයි. තුන්වෙනි සිතුවිල්ලත් එහෙම. එහෙනම් මම බේරිලා නේද? මට කෙලෙස් ඇසුරු වෙලා නැහැ නේද? මේ සත්‍ය ඥානය, මේ කෘත්‍ය ඥානය, මෙහි ක්‍රියා ස්වභාවය දකින්න. මට දැන් ඇසුරු වෙලා නැහැ නේද කියලා ධර්මාලම්බන සතුට, මේ ධර්මයේ තියෙනා වති සතුට ලබා ගන්නට. එතෙන්දි සතුට පහළ වෙනවා. එතෙන්දි ප්‍රීතිය පහළ වෙනවා. එතෙන්දි සුඛය පහළ වෙනවා, සැහැල්ලුව. පහළ වෙනවා. ආපස්සට බලන්න මං ඉස්සෙල්ල වෙනද නම් මම මේක ඇසුරු කරා නම් මම බැනලා තාම මං ගෙදර දොර බඩු මුට්ටු වීසි කරනවා. නෑ එක්කවත් ඔහුට බයිනවා. අද මම බේරිලා කියලා ඔබට ආපස්සට පසු විපරමක් කරනකොට දැනෙනවා එතනින් ඊට වඩා වීරයක් වැඩෙනවා. මම හැම එකක්ම මේ විදියට කරනවා. මම බේරෙනවා. දැන් හොඳ වැඩ ක්‍රියාත්මක කරන්න පුළුවන් මෙහෙම බල බල. කෙලෙස් අස්කර කර හොඳ වැඩ ජීවත් වීම සඳහා කළ යුතු දෙයක් තිබේ නම් ක්‍රියාත්මක කළ හැක. ඔහුටම ආදර්ශ වෙනවා. අන්න දැන් සෝවාන් ඵලයට එන්න මාර්ග ඥාන උපදවගත්ත කෙනෙක් ස්ථිර වෙන තුරු, ඒ කියන්නේ ඔහුට පේන බලය ස්ථිර වෙන තුරු සෝවාන් වෙනවා කියන්නේ ස්ථිර වෙන තුරු. ඔහු මහ වෙහෙසක් ගන්නවා. ඔහු ගාව තමයි වීරිය ආරම්භ වෙන්න ගන්නෙ. මේ සියල්ලටම කරන්න කිව්වේ සද්ධර්ම ශ්‍රවණය. එක සැරයක් ඇහුවම අපිට පුළුවන් වෙන්නේ නැහැ. මොකද අපි අද එක දවසක් අහලා ඊළඟට ආයි දවස් 7කින් වෙන්න පුළුවන් අහන්නේ. ඊට පස්සේ අපි සාමාන්‍ය සංසාර පුරුදු ටිකනේ ඇසුරු කරන්නේ. ඒ පුරුදු ඇසුරු කරන ගමන් මේවා පේන්නේ නැත්නම් ඉතින් අපි ආයේ නිකන් හිටියා වගේ තමයි. මේකට ජීවිතේ කැප කරපු කෙනෙක් කොහොම සතුටින් නැද්ද? නේද? මේ ජීවිතේ දහමට කැප කරපු දහම දකිමින් ඉන්න කෙනා කොයි වගේ සතුටක ඇති කෙනෙක්ද? ඔහු කෑ ගහන්නෙත් අනිත් අය මෙතෙන්ට ගන්න එකයි. මේ වැරදි පෙන්වන්නේ අනිත් අය අවිද්‍යාවේ ඉන්න ඒ පිරිස මෙතෙන්ට ගන්න. මේ සතුට ස්ථිර කරලා දෙන්න. ඒ සතුට ස්ථිර වෙනවා කියන්නේ මොකද? නැවත නරක තැන්වල උපදින්න තියෙන ඵලය සම්පූර්ණ අහෝසි වෙනවා. මහේශාක්‍ය දිවස පහවලින් පටන් අරගෙන අකනිට්ටක බ්‍රහ්මතලයේ දක්වා උතුම් තැන්වල පහළ වෙලා මේ බැරි වෙලා ගියොත් රහත් ඵලයට එන්න. ඒ තැන්වල පහළ වෙලා ඒ කාලේ සම්පූර්ණ වීමෙන් පිරිනුවන් පාලා අජරාමර නිවනට අර නොමරන තැනට ස්ථිර වෙයි. අන්න ඒ වගේ මේ හැම කෙනාම මේ සක්කාය දිට්ඨිය නොවැඩෙන විදියට හිත පාවිච්චි කරනවා කියන්නේ තමාගේ සිත ක්‍රියාත්මක වීමට ප්‍රථම පහළ වූ ගමන් ක්‍රියාත්මක වීමට ක්‍රියාවෙන්නේ වසලෙක් වෙන්නේ නේද? ක්‍රියාවෙන් තමයි බ්‍රාහ්මණෙක් වෙන්නේ. දහම ක්‍රියාත්මක කිරීමෙන් බ්‍රාහ්මණෙක්, කෙලස් ක්‍රියා කිරීමෙන් වසලේ. කම්මනා වසලෝති කම්මනා හොති බ්‍රාහ්මණා. මම මේ පද දෙක ගත්තේ. එතකොට ඔබට තේරුම් ගන්නට ඕන මම ක්‍රියාත්මක කරලා තියෙන්නේ සද්ධර්මයේද කෙලෙස්ද? දැන් ජීවමානව අවබෝධ වෙන්න. නැත්නම් ඔබට ඔබත් නැහැ. ඔබට යුතුයකම් කරන්නේ. ඔබ අනුන්ට කොහේ කරයිද? ඔබ ඔබේ හිත සුද්ධ කරන්න කිව්ව මේ අති දුර්ලභ බුද්ධ ශාසනයක් පහළ වෙලා තියෙද්දි 5000ක ආයුෂ තියෙන ශාසනෙ තියෙද්දි නිර්මල බුද්ධ වචනේ තියෙද්දි මේක අහුුනේ නැතුව ඉන්න එක ලෝක පවක්. බින පව් ඕනේ නැහැ ඔය ඇති හොඳට. එතකොට මේක අවබෝධ වෙලා නම් මේ බුද්ධ වචනේ අවබෝධ වෙලා නම් ඔහුගේ ජීවිතේ නිවි නිවි යනවා. සුවපත් වෙවි යනවා. ඔහුට දැනෙනවා මේ ලෝකේ වෙනස් කරන්න අපිට බෑ. බාහිරේ වෙනස් කරන්න කාටවත් බෑ. කරපු කෙනෙකුත් හොයාගන්නත් නැහැ. ටිකක් ඕනනම් දඟලලා වෙනස් කරලා එයිත් ඒකේ හති වැටිලා ඒකම විපාකයක් වෙලා මහ නරක තැනකට වැටේ. කවුරුත් එහෙමයි කාටත් එහෙමයි. ඒස බුදුරජාණන් වහන්සේ කෙනෙක් කලේ සුදුසුකම් තියෙන පුළුවන් කෙනාට දේශනා කළා පමණයි. බැරි අය ළඟට ගිහිල්ලා කෑ ගැහුවේ නැහැ. පොඩ්ඩක් හරි ශ්‍රද්ධාව උපදින්න පුළුවන් අය ඉන්නවනම් උන්වහන්සේගේ ඥාණයට දැකලා නොතේරුණත් ඊළඟ භවයක හරි ආරම්භයක් වීමට දේශනා කරා. එහෙමවත් නොතේරෙන ඉන්න තැන් වලට වැඩි නෑ. අපි කරන්නේ සමාජ සම්මතයේ නොතේරෙන කෙනා ළඟට ගිහිල්ලා තේරෙන්නේ නැත්නම් අපි දුක් විඳ විඳ කියලා එන එක. නොතේරෙන පිළි නොගන්න දැඩි මිත්‍යා දෘෂ්ටිකයෝ. මිත්‍යාව කියන්නේ නොතේරෙන බවට තව එකක්. මේවා පිළිගන්න බැරි බවට තව එකක්. වෙන වචනයක් නෙවෙයි. පිළිගන්නේ නැති නොතේරෙන කෙනෙක් ඉන්න පුළුවන් බෞද්ධ නමින්.
ඕන තරම් ඇති. මේක තේරෙන අය ඇති මුස්ලිම් නමින්, හින්දු නමින්, කතෝලික නමින් ශ්‍රේෂ්ඨත්වය ඇති. බුදුහාමුදුරට හම්බුන්නේ නැහැනේ බෞද්ධයෝ ඔක්කොම හම්බුනේ අන්නේ ආගම 62ක අයනේ හම්බුනේ. ආගම් 62 අය. 62ක් ආගම් වලින් හම්බුනේ. තේරෙන අය ආවා. ඉතින් තේරෙන කෙනා බෞද්ධයා. භාවිතා කරන කෙනා බෞද්ධ. මේක ආගමක් නෙවෙයි. මේක ඇදහුවට මේකට වැන්දට නිවන් දකින්නේ නැහැ. මේක භාවිතා කරොත් භාවිතාය බහුලේ කතාය. භාවිතා කරන්න තියෙන දෙයක්. බලන්න කටේට නරක වචන කියන කෙනාද හොඳ නොකියන කෙනාද? ඉතින් ඔබ කිව්වත් එහෙනම් හොඳ නැහැනේ. අත්තානං උපමං කතා තමාට උපම කරලා බලන්න. බුදුන් වහන්සේ හදලා තියෙන්නේ දරුණු අය අහිංසකයෝ කරා. සමාජයේ රාජ්‍ය පාලනය කරපු රජවරුන්ට උතුමන් සකස් කරලා දුන්නා. බලන්න නැද්ද කියලා. අඟුලිමාල මෙල්ල කරන්න කොසල් රජුර කොච්චර නැහුණද? කොච්චර මිනිස්සු මරුණද? රජ සෙබළු කොච්චර මරුණද හුවති. බුදුන් වහන්සේ මේ වචන තුනකින් අනිච්ච දුක්ඛ අනාත්ම කියන වචන තුනයි අකුරු 8යි කියන මේ සද්ධර්මයෙන් ඔහු සනසලා වාඩි කරලා පාත්‍රයකට සීමා කරලා සරල කරලා සමාජයට හිතකාමී කෙනෙක් කරාම බුදුදහම කොයිතරම් ශ්‍රේෂ්ඨද කියලා හිතන්න. අපි මේ ගහගෙන මොකුල් ලබාගෙන තියනද? ගහගෙන සතුටෙන් බය නැතුව ඉන්නද කවුරු? නෑ, පරාණ බය ඉන්නේ. හැම කෙනාම එහෙම. හැබැයි කියන්නේ නෑ. කියන්න බෑනේ. ඒ දිතරකම නිකම් නිවටකමක් වෙයි කියලා හිතෙන නිසා. හිතලා බලන්න ඔබ මරණාසන්න වෙලාවට මේ කරපු ටික තමයි මතකෙට එන්නේ. නේ අර මං කිව්ව රණ්ඩුවක් දකින්න පාරේ ගමනක් යන ගමන්. රණ්ඩුවක් දැක්කම ඔබ මේ වගේ දෙයකදී කරලා පුරුදු ඒවා මේ ආත්මේ පුරුදු ටික ඉස්සෙල්ලා එනවා. ටිකක් බලන් ඉන්නකොට තව ටිකක් දන්නකොට ඔබට නොදැනෙන්න මේ ඔබට පුරුදු නැති ඒවත් එනවා. ඒ කියන්නේ මේ ආත්මේ ඒවා ටිකක් පුරුද්ද හුරුයි. පුරුද්ද හුරු නැති අදහසුත් එනවා මෙතෙන්ට කරන්න ඒවල්. අන්නේ පෙර ආත්මවල කරපුවා. පුරුද්ද හිතා ගන්න බැරිය වෙනවා ඔබට හිතට. ඔබ බලන්න ඔබ දිහා බලලා නැහනේ. ඔබ දිහා දකින්න ඔබට වෙලාවක් තිබුණේ නැහනේ. අනුන් දිහා බලන් ඉන්න නිසානේ මේ ටික විපැත්ති නස්පැත්ති ටික උනේ. තව ටිකක් බලන් ඉන්නකොට හීනෙකම හිතන්න බැරි යෝජනාවල් හෙතෙන්ට එනවා මේ රණ්ඩුවට. අන්තිමට එයයි එතන ඉන්නෝ කියලා මතකත් නැති වෙලා යනවා. එහෙම තැනක ඉන්න බව ගමනක් යන බව මතක නැහැ. ඒ තරම් කෙලෙස් ධර්මයන්ට පුළුවන් ඔබ අනාථෙක් කරලා දාන්න. ඔබ යම් කෙලෙසකට යොමු වුණොත් ඊළඟ මොහොතෙන්නේ කෙලෙසයක්. ඔබ ඒ කෙලෙසේ දැක්කොත් ක්ලේශයක් කියලා දැක්කොත් ඒ කෙලෙස් වලට වැට බැන්දොත් ඒ කෙලෙස් අනර්ථයි කියලා දැක්කොත් ඔබට විතරක් නෙමෙයි සමාජයටත් හොඳ නැහැ කියලා දැක්කොත් අන්න උපන්න අකුසල් පහ කරා වෙනවා. උපන්න අකුසල් පහ කරා කියන්නේ උපන්න අකුසල් නූපදිනවා. ඒකට තවත් එවැනි අකුසල් කියන මොනවද? රාග දේශ මොහ. ඒතර අකුසලයේ කියන්නේ මොකද්ද? ක්‍රියාත්මක නොකර ඉන්න මොහොත කුසලයේ කියන්නේ. ක්‍රියාත්මක නොකර ඉන්න මොහොත කුසලයේ, ක්‍රියාත්මක කරන මොහොත අකුසලයේ. එතකොට අකුසල් නූපදිනවා කියන්නේ ඒ දරුණු ඒවා ක්‍රියාත්මක කරන්නට සිතුවිලි වශයෙන් එන එක නවතිනවා. නවතින්නේ මොකක් නිසාද? උපන් අකුසල් පහ කරන නිසා. පහ කරනවා කියන්නේ මොකද්ද? දකිමින් එය අනර්ථ කොට මෙනෙහි කරන එක. නැතුව පහ කරනකේ තල්ලු කරන්නද? මේ ලෝකේ අන්තය හොයන්න ලෝකාන්ත සූත්‍රේ ලෝකේ කෙලවරකට නොගොස් ලෝකේ නිරුද්ධ කරන්න බෑ කියලා දේශනා කරේ. රෝහිතස්ස සූත්‍රෙත් ඊළඟට ලෝකාන්ත සූත්‍රෙත් ආනන්ද අපේ ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ පසුව ප්‍රථම සංගායනාවේදී මහා මෙහෙවර කර යුග මෙහෙවර කර ආනන්ද මහරහතන් වහන්සේ ඒ ලෝකාන්ත සූත්‍රේ කියනවා ඇස ලෝකේ කෙලවරයි රූපේ ලෝකේ කෙලවරයි. එහෙනම් ලෝකේ කෙලවරකට නොගොස් ලෝකෙන් කෙලවරක් දකින්න බෑ. මේ ටික හොඳට තේරුම් ගනිමු අපි. ලෝක කෙලවරකට පාගමනින් යන්න බෑ. පාගමනින් ගොස් මේ ඉවර කරන්න බෑ. එ르දියෙන් ගිහිල්ලා ලෝක කෙලවර දැකිය නොහැක. මේකේ අර්ථය බලන්න කොච්චර ගැඹීර අර්ථයක්ද. එතකොට එහෙම දේශනා කළ උන්වහන්සේ කියනවා ඇස ලෝක කෙලවරයි, රූපේ ලෝක කෙලවරයි. එතකොට ලෝකය කියන්නේ කුමකටද? ඔබේ බඹයක් පමණ කය තුල හට ගන්නව මේ පංච උපාදානස්කන්ධය. එහෙම නැත්නම් සිතුවිල්ල, එහෙම නැත්නම් සංකල්පය. අපිට තේරෙන බසින් ගන්න කමක් නැහැ. පසුව මහා ගැඹුරු ආධ්‍යාත්මික ඥානයකට එන්නේ කොහොම කරත් එකයි. තේරුණා? එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන්
උපන්න අකුසල් පහ වෙනවා කියන තැනට අපි ආ නැවත ආවොත් උපන්න අකුසලයේ කියන්නේ උපන්න සංකල්පේ. එතකොට මේක පහළ වෙන්න උදව් වෙන්නේ ඇති සමහරට ඇස රූපේ. ඇසට පෙනුණු රූපයක්. කනට ඇහුණු ශබ්දයක්. නාසයට දැනුණු ගන්ධයක්, දිවට දැනුණු රසයක්, කයට දැනුණු පහසයක්. මනසට මතකයක්. මේ දෙක තමයි කෙලවර ලෝකේ. මේකත් එක්ක ගැටිච්ච සියලු දේවල් මේක නිසා හටගත සියල්ලම තමයි ලෝකේ කියන්නේ. මේ ඇස රූප පේනකොට හටගන්න ලෝකේ කෙලවර ඇස රූපය. ඒකත් එක්ක ගැටි හටගන්න ඒ මොහොතේ හටගන්න සියලු දේවල්. ඇස රූප නම් චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇස රූප කියන්නේ ඇස රූප ගැටෙනකොට උප්පජ්ජති චක්කු විඥානං. චක්කු විඥානය හට ගන්නවා. තින්නම් සංගති පස්සෝ. මෙන්න මේ තුන් දෙනාට කියනවා ස්පර්ශය කියලා. ඇස රූප විඥානේ තියෙනවා ඒකට කිව්ව මේ ස්පර්ශය. ස්පර්ශ නිසා වේදනාව. මොනවද? සුඛ වේදනා, දුක වේදනා, අදුක්කම සුඛං වේදනා. ඔච්චරයි තියෙන්නේ. ඉතින් වෙන මොකුත් හටගෙන නැහැ. ඕ එකක්වත් ඔබ හැදුවද? ඔබට පේනකොට හටගෙන. ඔබ නිකන් හිතලා බලන්න ඔබට පේනකොට හටගන්න එක ඔබ හැදුවද හැදුනද? ඒ හේතුඵලයක්. හේතු ගැටීම නිසා හටගත්ත දේ ඵලය. එකක්වත් ඔබ කරපුවා නැහැ මෙතන. ඔබ පාර යනකොට රණ්ඩුවක් පේනවා. කියන්නේ 60 දෙයක් පේනවනේ. කනටත් ඇහෙනවා. ඒත් ආයතන හතරක් වැඩනේ. ඇස රූප කන ශබ්ද මේ ආයතන ආධ්‍යාත්මික දෙකයි බාහිර දෙකයි. වැඩනේ. දැන් වැඩ කරනකොට ඔබට හිතෙනවා ඔන්න දැන් ඔබට හිතෙනවා මේ මනුස්සයට බනින්න ඕන කියලා. අර අහිංසකයට බනින කෙනාට බනින්න ඕන කියලා. දැන් ඔන්න එතකොට කෙලවර ඇස රූපේ කන ශබ්දේ අතර එකත් එක හටගත්ත දේවල් තමයි ලෝකේ කියන්නේ. බලන්නෝ නැද්ද කියලා? එතකොට එතන තියෙන වේදනාව, සංඥාව, හැඳිනීම, සංකාරිත කය වචනේ ක්‍රියාත්මක වීම විඥානේ. මම දන්න බව. දන්නවා. ඇසුරු කරන්න පහළු අදහස් ටික විඥානේ. එතකොට දැන් ඔබට මේ ටික පේන්නේ නැතිනම් ඔබට මේ සිද්ධ වෙච්ච දේ මේ විස්තර කරගන්න ඔබට බැරි නම් අන්න එතනයි පව් කරනවා කියලා කියන්නේ. විස්තර කරන්න බැරි නම් ඔබ හිතෙන් හරි මේක කරනවා. ඔන්න හිතෙන් පව් රැස් කරගන්නවා. පව් විස්තර කරගන්නවා. ඕමිනිය තියන්න වටින්නේ නැහැ. දැන් ඔබ හිතෙන් කරනවා ඒක. ඔබට බැරි ගහන්න විතරයිනේ. ගහන්න බැරි මහා සෙනගක් ඉන්න නිසා. නැත්නම් ඔබත් ගහනවා පැනලා. දැන් ඔබ හිතෙන් කරන කොටස කරගෙන යනවා. වචනෙන් පුළුවන් නම් කෑ ගහලා තව කෙනෙකුට කියන වචනෙනුත් කරනවා. දැන් වචන මුල් කරගෙන කියනවා අරයට හරියම ඉන්න දෙන්න එපා ගහන්න. බනින්න. ඔය කිට්ටු ඉන්නයි බනින්න කියලා මේ පස්සෙන් ඉඳන් කෑ ගහනවා යත්. අන්න වචනෙනුත් රැස් කරනවා. මේ ඔක්කොම කොහෙද පටන් ගත්තේ? හිතේ. මොකක් නිසාද? මෙන්න මේ ආයතන මුල් කොට ඇස රූපේ කන ශබ්දේ. හැබැයි යාට ඒක නොතේරෙනවා මොන තරම් දහමට අනුව බැලුවාම කොච්චර පල්ලෙහාක ඉන්න කෙනෙක්ද? දහම දන්න කෙනෙක් නම් මේ ටික පේනවා නම් එයාට පේනවා මේ ආයතන නිසා මම මේ පැටලෙන්නේ යන මහා උලක්නේ. මම මොකද කළ යුත්තේ? මම මේ ආයතන වලින් මිදෙන්න ඕනේ. මේක ඇස රූපේ කියන්නේ ඇස අනිත්‍යයි. මේ ඇස අවස්ථාවට පහළු දෙයක්. රූපයයි ඇසයි ගැටෙන මොහොතේ විතරයි ඇස. ඒ මොහොතේම මොහොත නැති වෙනවා. ඒ මොහොතේ ඊළඟ මොහොත නැහැනේ. ඊළඟ මොහොතේ ඊළඟ මොහොත තියෙන්නේ. මේක ඥානයක්. මේක ලොකු ඥාන දර්ශනයක්. මේක ගාම්භීර ඥානයක්. මොහොතේ ඊළඟ මොහොත තියනවද? එක කියනකොට එක කිව් මොහොත ඉවරයිනේ. මම මේ තේරුම් ගන්න ඕන නිසා මේ කෙටි උපමාව කියන්නේ. එක කියලා දෙක කියනකොට එක කියන එක ඉවර වුණානේ. දැන් එක කියන්න ආයි පුළුවන්ද කිව් එක කියන්න? කිව් එක කියන්න බෑ. ඒක ඉවරයි. කාලයත් ඉවරයි. ඔක්කොම ඉවරයි. ඒතර එක කියන්න හිත කය වචන සකස් වුණා. එක කියන්න හිතට මේ රූපය ආවා. මේ එක කියන වචනේ අනිත්‍යයෙන් වෙන්කොට හිතේ හඳුනන බව පහළ වුණා. සිත කය වචනේ සකස් වුණා. විඥානේ දැනීම පහළ වුණා. ඒතර ඔබ එක කියලා ඉවරයි. කියන මොහොතේ මේ ස්කන්ධ පහක ක්‍රියාවක් සිද්ධ වුණා. නොදන්න බව තිබුණා. නොදන්න බව කියන්නේ අවිද්‍යාව. නිසා ඔබ එක කිව්වා. ඔබ දන්න කෙනා මේ ඔක්කොම මේ මොහොතේ දකිනවා. එක කියන මොහොතේ මට සිත කය වචන ක්‍රියාත්මක උපාදාන ස්කන්ධයක් පාවිච්චි වුණා. ඔව් දැන් නොදන්න බවෙන් මිදිලා. නොදන්න බවෙන් මිදුණ කියන්නේ අවිද්‍යාව නිරෝධය. දැන් එයා දන්නවා මෙතන තියෙන හේතුඵලයක්. මම කරන කිසිම දෙයක් නැහැ. මෙතන සකස් වෙන ධර්මතාවක් තියෙනවා. ඔහුට ඒක අවබෝධ වෙනවා. පුදුම සතුටක් එනවා. කවදාවත් නොදකපු දෙයක්, පෙර නොවසපු දෙයක් මේ අහන්නේ. පෙර නොදකපු දෙයක් මේ දකින්නේ. පෙර නොදකපු
නොදැන හිටපු දෙයක් මා තුළ සිද්ධ වෙනකොට මොනතරම් ප්‍රාතිහාර්යද, මොනතරම් ආශ්චර්යයක්ද, මොනතරම් වෙනස් වීමක්ද, මොනතරම් උත්තරමෙක් වීමක්ද කියලා ඔහුට ඔහු ගැන ප්‍රශස්තිය, ගෞරවයක් එනවා. ගැඹීරකමක් එනවා. නිහතමානී ගැඹීරකමක් එනවා. එතකොටම ඔහුගේ කෙලෙස් ධර්මයන් හොඳට බලන්න අක්‍රිය වෙනවා. උපන්න අකුසල් පහ වෙනවා. පහ වෙනවා විතරක් නෙවෙයි තවත් එහෙම හිතෙන්නේ නැහැ. දැන් ඔහු ඒ රණ්ඩුව ළඟ ඉඳගෙන හිතට පහළ වෙන අරමුණ දකිමින් සිටිනවා. මේක සංස්කාරයක්, බුදු අම්මේන සිතුවිලි. එකක්වත් මං හදන්නේ නැහැනේ. එනේන එකට මගේ කය යටත්, සිත යටත්, වචන යටත් මෙච්චර කළා. මේකනේ මං නොදැන ඉඳලා තියෙන්නේ. දැන් මට පේනවනේ. ඔහු දහම් රසය විඳිනවද නේද කියලා. දැන් ඔහුට ටික වෙලාවක එනකොට එන එක නවතිනවා. දහම විතරක් විග්‍රහ වෙන්න ගන්නවා. අනේ මං දැන් උපන්න කුසල් පහ කරා කියනකොට අර රණ්ඩුව ගැන හැඟීමක්වත් නැති කෙනෙක් වෙලා. අන්න සක්කාය නිරෝධ වෙලා යාට. දැන් බුදුහාමුදුරු ගැන මතක් වෙනවා. එහෙම යනවා නම් ඒ භාවිතේ තියෙනවා නම් ඒ මොහොතේ උට බුදු පියාණන් වහන්සේ මතක් වෙනවා. අනේ මම දෙන්නේ. බුදුරජාණන් වහන්සේ නිසාමයි. අන්න විචිකිච්ඡාව හිඳුණා. මම මේ වෙලාවේ මගේ හිතේ සීලය තියෙනවා. මගේ කයේ තියෙනවා. මගේ වචනවල තියෙනවා සීලය. වැරදි නොකරන එක සීලය කියන්නේ. පව් නොකරන එක සීලය කියන්නේ. සංසාර සම්බන්ධතා හදා නොගන්න එක සීලය කියන්නේ. අන්න ඔහු දකිනවා මට ඒ එකක්වත් දෙන්නේ නැහැ. මේ සියල්ල මට ලැබුණේ බුදු පියාණන් වහන්සේගෙන්මයි. අන්න ශ්‍රද්ධාව ඒකාන්තෙන්ම පහළ වෙනවා. ගුරුවරයා ගැන ගෞරව වෙනවා. කෙලෙහි ගුරු දන්න බව හිතට පහළ වෙනවා. නේද? තේරි ගාතවල රහතන් වහන්සේලා රහත් වුණු ගමන් තමයි ගාත කියලා වැන්දි. උදාන ගාත කිව්වේ රහත් භාවයට. මාර්ගඵලවලට පත් වුණු ගමන්. පත් වෙලා පැයකින් නෙවි. පත් වෙලා පැය දෙකකින් නෙවි. අද පත් වෙලා හෙට වැන්දේ නැහැ. හෙට වඳින එක හෙට වැඳිල්ලක්. අද ඒ මොහොතේ කෑ ගැහුණා. මේ දේ වෙනවනම් ඔබටත් කියවෙයි. අනේ මම මොනතරම් වාසනාවන්තයෙක්ද කියලා කියවෙන්න පුළුවන්. අහෝ සුඛං මොනතරම් සැපක්ද කියලා කියවෙයි. ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි ගෞරවයයි. ඒකේ වෙලෙ ප්‍රකාශ වෙයි. මේ වෙලාව තමයි දහම අහන මේ තුන් ලෝකින් අයගේ පෙර පින පළ දෙන වෙලාව. දහම අහන වෙලාවේ තමයි තේරෙන බව, අවබෝධ වෙන බව, ඥාන දර්ශනය ඔක්කොම පහළ වෙන්නේ. පෙර නොදකපු දේවල් දකින්න ඇස පහළ වෙන්නේ චක්කුන් උදපාදී. පෙර විග්‍රහ නොවුණු දේවල් විග්‍රහ වෙන ශක්තිය ඥානං උදපාදී. විග්‍රහය තුල තමන්ට ගැලපා පෙනෙන බව ප්‍රඥා උදපාදී. පෙර නොදකපු දේවල් පෙනෙන ආලෝකයක්මයි සද්ධර්මය කිය ආලෝකය. ධම්මාලෝකේ පහළ වෙන වෙලාව. පෙර නොදකපුව දකින්න එකමයි විද්‍යාව, අවිද්‍යාව නිරෝධයමයි විද්‍යාව කියලා උට. ඔහු ගැන ගෞරවයක් මේ පස් ආකාරයකට. ඔහු ඒ දහම් සුවේ විඳිනවා රණ්ඩු වෙන තැන ඉඳකි. පැත්තකට වෙලා ඉන්න ගමන් ඔහුට අන්න ඊට පස්සේ එනවා අර කට්ටිය කරගන්න පවක්. අන්න මෛත්‍රිය වැඩෙන තැන. දැන් ඔහු යම් ඵලයකට පත් වෙලා කරන එක තමයි මෛත්‍රිය. නිකන් කියවන්නේ නැහැ ගිරවෙක් වගේ. දැන් ඔහුට තේරෙනවා අනේ අර කට්ටිය ගුටි ගන්න කෙනාට පෙර කර්මයක් පළ දෙනවා. ගහන කෙනත් පෙර සසර පුරුදු ටිකක් ආයි බලවත් කරගන්නවා. දෙන්නම අසරණයි. අන්න මෛත්‍රිය එක්කෙනෙකුට නොව දෙදෙනා කෙරෙහිම පැතිරෙනවා. බලන් ඉන්න අයත් මේවට කෑ ගහලා පව් එකතු කරගන්නවා, අලුත් කර්ම රැස් කරගන්නවා කියලා ඔහුට වෙනද නොතිබුණු දැක්මක් අර සිද්ධිය හරහා වැඩෙනවා. අන්න සක්කාය දිට්ඨිය නිරුද්ධ වෙන හැටි. සක්කාය දිට්ඨිය එතකොට ක්‍රියාත්මක නොවන හැටි. ඔහු තුළ සක්කාය දිට්ඨිය නැවතිලා ධම්මානුධම්ම පටිපන්න ජීවිතයක්, ධර්මානුකූල ජීවිතයක් ඒ මොහොතේ වැඩෙන හැටි. ඔහුට දැනෙනවා මගේ හිතේ දැන් දහම විතරයි තියෙන්නේ. විමුක්ති රසය විතරයි මට තියෙන්නේ. විමුක්තිය කියන්නේ දහම් රසය මට තියෙන්නේ. අන්න ඒ වෙලාවට ඔබේ හිතට ඔබ මේ මට්ටමට ආපු දවසට දැනීමේ කියනේම බුදුන් වහන්සේ මතක් වෙනවා. අනේ මේ කාලේ පහළ 8 බුදු පියාණන් වහන්සේලා, සත්බුදු පියාණන් වහන්සේලා, මේ කල්පේ පහළ 4 බුදු පියාණන් වහන්සේලා, ඊට පෙර පහළ වූ අනන්තයක් වූ බුදුන් වහන්සේලා මේ දේම කරන්න ඇති, මේ වෙනුවෙන් පහළ වෙන්නට ඇති. යස්සිස් මස්ලේ මේ සාගරයට වැඩිය දන් දුන්නේ මේ ටික කියන්න නේද කියලා බුදුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව බලවත් වෙන්න ගන්නෝමයි. නැතුව මිනිහ කොටෙන ශ්‍රද්ධාව අමූලික මෝඩ ශ්‍රද්ධාව. දැන් එයාට බුදුන් වහන්සේ තරුගාන්ට ඇස් දන් දුන්නා කියන එක ගැන සත්‍ය ඥානයක් එනවා.
සිව් සාගරයේ තරම් ලේහෙලුවා කියන එක සත්‍යයි. නැතුව මේවා කියන්න බෑ. මේවා නිකන් ආවට ගියාට කියන්න බෑ. කිව්වොත් කියන්න වෙන්නේ බොරුනේ. එහෙනම් අපිට මේ ධහම කිව් අප තථාගතයන් වහන්සේ ඇතුළු මෙතෙක් පහළ වූ බුදුන් වහන්සේලා මගේ මේ සතුටේ අයිති උත්තමයෝ. මට මේ සතුට යනු බුදුන් වහන්සේ සරණ යෑමමයි. අන්න බුද්ධං සරණං ගච්ඡාමි වුණා කියලා උට දැනෙනවා. වෙන්න පටන් ගත්තා කියලා දැනෙනවා. දහම වැඩ කරනවා ධම්මං සරණං වෙන්න පටන් ගන්නවා කියලා උට දැනෙනවා. 80 මහා ශ්‍රාවක මහ රහතන් වහන්සේලාගෙන් ආදර්ශය ගන්නා වූ අප මහ උතුම් ගෞතම සම්මා සම්බුදුන් වහන්සේ නමින් චීවර දරා සිටින සීලෝ මහා සංඝරුවන ගෞරවයෙන් සිහිපත් වෙන මොහොතේ වෙල සංඝං සරණං ගච්ඡාමි වෙනවා. අර එදා ධර්මාශෝක මහරජුරු නීග්‍රෝධ මහ රහතන් වහන්සේ දැකලා සංවර වුණා වගේ දහමහන හිතුණා වගේ ඒ වෙලාවට සංඝරත්නය දැක්කම අනිත්‍යය තුල නැති සංවරකමක් ඔහුගේ ක්‍රියාත්මක වෙනවා. අනිත්‍යය ආම්දුරන්ට ගරු කරන්න දන්නේ නැහැ. සංඝරත්නය ඉස්සරහා සිටින්න ඕන ආකාරය දන්නේ නැහැ. අනිත්‍යයත් වාඩි වෙන පුටුවල මොනතරම් පව් කර ගන්නවද නිලතල පැත්තක කර්මය වෙනම චේතනහම් භික්කවේ කම්ම වදාමි. ඔහු වාඩි වෙන්නේ නැහැ. සංඝරත්නයට ගරු කරට ඔහු බිම වාඩි වෙනවා. සංඝරත්නය කිව්වත් දෙසර කිව්වත් ඔහු කැමති නැහැ. දහමට අගෞරව වෙන නිසා ශාසනයේ ආදර්ශ ඉස්සරහට යන්න ඕන නිසා ඔහු වාඩි වෙන්නේ නැහැ. නිලතල කියන්නේ ටිකකට ලැබෙන දේ. මේක දාලා කවදා හරි නිරේට යනවා. අන්න ඒ තරම් ඔහු ඉන්න තැනින් ඔහු දහමට ගරු කරන්න උතුමෙක් බවට මේ ධර්ම ශ්‍රවණයෙන් පස්සේපත් වෙනවා. නැතුව වෙන්නේ නැහැ. නැත්තම් වෙන්නේ කවදාවත් නොදකපු හඳක් ගැන හඳක කළු ගලක් ගැන විස්තර කරපු මිනිහා මොනවා කියන්නද? සීගිරි ගලේ විස්තරය කිව්වට සීගිරි ගල කහේ නැහැ. අන්න ඒ වගේ බොරුවක් කරා වෙනව දහම නොදැන. දහම භාවිතා කරන කෙනෙක් කියලා රඟපාලා පෙන්වන්න ගියාම සසර පුරුද්ද නැති කෙනෙක් මේක කියන්න ගියාමත් එහෙමයි. මක්කාරි ගණ්ඩ හිතනවා නම් ඔහුට කියන්න වෙන්නෙත් වෙන දෙයක්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන්නේ තමාව අවබෝධ කරගන්න එක. ඒ සංස්කාර ධර්මයන් රාග දේශ මොහ සහිත මේ අකුසලයන් දුකෙහි හට ගැනීම බව දකින. ඒ රූප සංඥා සංඛාර විඥානයන් සමග තණ්හාව පහළ වෙන බව දන්න. තණ්හාව කියන්නේ ඇලීම, ඒ රූපෙට ඇලීමත් ඒ සමග පහළ වෙන ධර්මතාවක් කියලා දන්න. තණ්හාව පහළ වුණා කියන්නේ රූපේ සංඥාව පහළ වීමමයි. රූප සංඥානේ. කාය සංඥා නෙවෙයි රූප සංඥා. රූපේ පහළ වුණා නම් අවිද්‍යාව තිබුණා නම් තණ්හාව රූපෙම තමයි. රූපේ නිසාමයි පහළ වෙන්නේ. රූපේ සමගම පහළ වෙන රූපෙට ඇලීම. කෙනෙක් පේනකොට ඒ කෙනා පේනවා කියන්නේ ඇස රූප ගැටෙනවා. මේ මූලික අවස්ථාව නොදන්න කෙනා, මේ සත්‍ය වූ මූලිකම ස්වરૂපය, මේ ආයතන ගැන නොදන්න කෙනා බුදුදහම දන්නේ නැහැ. මේ ආයතන වැඩ කරනකොට ආයතන එක්කම එවෙලේ ක්‍රියාත්මක වෙන ස්කන්ධ පහ ගැන, ඒ ස්කන්ධ පහේ අවස්ථාව ගැන නොදන්න, මූලික අවස්ථාව පංචස්කන්ධ අවස්ථාව ගැන නොදන්න කෙනා දහම දන්නේ නැහැ. ඒ වෙලාවේ දහම නැහැ. පස්සේ කරන වෙලාවට දහම ඇති දෙන්නේ. ඒවත් එක්ක වැඩ කරනව මේ ආයතන ගැන. ඇස කන නාසය දිව ශරීරය ආධ්‍යාත්මික ආය තුලත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම බාහිර ආයතන ලෙසත් පෙන්වන්නේ. ඇහැ එළියට ගිහිල්ලා රූපේ එළියදී ගැටෙන්නේ නැහැ. රූපේ ඇස තුල ගැටෙනවා නම් මේක කය තුලම වෙන සිද්ධියක්. එතකොට බහිද්ධාවා කාය මේ බාහිර වෙන්නා වූ ක්‍රියාව සිද්ධ වෙන්නේ ඇතුලේ. බාහිර රූපේ හම්බෙන්නේ ඇසත් එක්ක ඇතුලේදී. මේක තමයි සංයෝජනය වෙනවා කියන්නේ. මේක තමයි ස්පර්ශය කියන්නේ. එතකොට ඇහත් එක්ක ගැටෙන රූපේ ඇසේ හෝ කොහේ හෝ ගැටෙනවා. තැන් හොයන්න අවශ්‍ය නැහැ. ඔය විග්‍රහ කරන්න. ඔබට ඒක තේරෙනවා. මටනේ පේන්නේ. එතකොට මේක මා තුල වෙන්නේ. එතන ආයතන සංයෝජනයක්. අන්න ආයතන විදියට දකිනවා. ඒ ආයතන සංයෝජන වෙන මොහොතේම හටගන්නා වූ තමාට අසුරු වෙන්න හටගන්නා වූ පරිසර තත්ත්වයේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පහ. අවිද්‍යාව තිබුණොත් නේ නන්දි රාගයේ මුල් කොට උපාදානය වෙන්නේ. ස්කන්ධ විදියට දකින මොහොතේම පංචස්කන්ධයි. නැත්තම් උපාදානස්කන්ධයි. එතකොට මේ ස්කන්ධත් එක්ක වැඩ කරන ආයතන ආධ්‍යාත්මික 6යි බාහිර 6යි 12යි. ස්කන්ධ ආයතන ඒවත් එක්ක වැඩ කරන මේ කය සතර මහා ධාතු කය. ඔච්චරයි.
ස්කන්ධ ආයතන ධාතු. සතර මහා ධාතු ගොඩක් මේ කය කියන්නේ. මට ඕන විදිහට තියෙන්නේ නැති එකක්. පීරනකොට අවුල් වෙනවා. කළු පාට ගන්නකොට සුදු වෙනවා. නූලක් ඉස්සිලා යටින් සුදු පාට පැච් එකක් තියෙනවා. ආයි ඇවිල්ලා කළු පාට උලනවා. උලනකොට ආයි ඊට පස්සේ ඉඳ බලනකොට ආයි නූලක් ඉස්සිලා. ඉතින් ඉන්න කේන්තියෙන් උලන්නේ මේක කොච්චර ගාලත් ඉවරයක් නැහැ. මේ කියන්නේ කොණ්ඩේ ඩයි ගන්න එක. මේක පෙන්වන්නේ අනිත්‍ය පෙන්වන්නේ මේ කතාව ගත්තේ. ඉතින් රැවුලේ ගන්නවා. ගාලා ටිකක් යන හවසේදී නූලක් විතර එනවනේ. එනකොට ඔෆිස් එකට යන්නේ කළු කෙනෙක්. හවස එනකොට යටින් අයිස්ක්‍රීම් හට්ටිය වගේ යටින් යාන්තම් සුදු වෙලා. පැය 24 ඩියුටියක් හිටියොත් ඉතින් එයා අරකට කුප්පියක් තරන් යන්න එපා ගන්න. මේක අනිත්‍ය ස්වභාවය කියන්නේ. අපිට ඕන විදිහට මේ සතර මහා ධාතු කය නෑ. ටිකක් වේලෙදී දාඩිය දානවා. අර දාපු ටෙල්කම් වර්ග අර මේ පේසල් අර මේ ඔන්න ගස් ලැබු ගාපු ඔන්න දිය වෙන්න ගන්නවා. හොගාලා වැක්කිරිලා යනවා. ඇඳපු ඇඳුම රතුම පාටයි. අන්න මූණේ පාට දීලා තියෙන ටික දිය වෙන්න ගන්නවා. මේ ශරීරයේ අනිත්‍ය ස්වභාවය කියන්නේ. මේවා තේරුම් ගත්තම පුදුම සතුටක් නිහතමානීය. මේවා අහන්න සතුටුයි. මෝඩයා මේ අසත් කලබල වෙත් ප්‍රඥාවන්තයෝ සසර පුරුදු ඇත්තෝ මේ අසත් සාදුකාර දිදී මේ වැළඳ ගනි. එයාට හිතන කාට පෙන්වන්නද? කවුරුවත් අනුන් දිහා බලනවද? ඔබ අනුන් දිහා බලන ඔබට එන්නේ ඊර්ෂ්‍යාවක්ද වෛරයක්ද ක්‍රෝධයක්ද? ඔබ එසේ හිතුණා නම් මේව කරන්නේ නැත. එතකොට මෙන්න මේ ධර්මතාවල් තියෙන හැටි මේ අපේ ආධ්‍යාත්මය තුල වැඩ කරන ආයතනත් එක්ක බාහිර ආයතනත් සංයෝජන වීමෙන් මේ සතර මහා ධාතු ටික කය හැදිච්ච සතර මහා ධාතු ටික මම කියලා හිතන් ඉන්නේ මේ කය අනිත්‍ය වෙන මේ මට ඕන විදිහට තියාගන්න බැරි මේ කය ස්කන්ධ පහත් එක්ක ගැට ගැහිලා මේ ටිකේ එකක්වත් මම එක්ක ඉන්නවද? නුවණැත්තෝ මේ දකිත්. ආයතනම ඇහැ මම වෙනවද? ඇස කියන්නේ පෙනෙන මොහොත. පේන්නේ නැති වෙලාවට ඇස කියන්නේ නෑ. පේන මොහොතට ඇස කියන්නේ. යමක් පේද්දී ඇහැ පේනවා කියන්නේ. නොපෙනෙද්දි කියනොද ඇහැ පේනවා කියලා. නෑ. පේන මොහොතේ ඇස. ඇහෙන මොහොතේ කන. නේද? සෝතංච පටිච්ච සද්දේව. එහෙනම් සෝත යනු සද්ද ගැටෙන මොහොත. මේ බුදුන් වහන්සේ නොතේරෙන අපිට දැනගෙන නොසිටි අපිට දැන ගැනීම සඳහා අවබෝධ කරගන්න සඳහා දේශනා කරන දහමක්. මේ අපි දන්න එක නෙවෙයි. පුබ්බයානුසුතේසු ධම්මේසු පෙර නොසෝප එකක්මයි. එයි බුදුන් වහන්සේ කෙනෙක් අවබෝධ කරපු දෙයක්. අපිට තේරෙනවා නම් විතරයි අපි මාර්ග ඥානය ලබා ගන්න වෙන්නේ. නැත්තම් දහම ඇහුවා විතරයි. අපිට මේක පේනව නම් ගැළපිලා පේනව නම් විතර අපිත් මාර්ගය යන කෙනෙක් වෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ සියල්ල දැකලා උන්වහන්සේ සියල්ලකින් මිදිලා වරක ඉපිලිමින් වරක ගිලෙමින් උන්වහන්සේ බුදු වුණු හැටි ඕගතරණය. ඕගේ තරණය කර හැටි මේ භවය අවසන් කළ හැටි. නේද? ගිලුණා කියන්නේ භවයට වැටුණා. සංස්කාර පහළ වෙන මොහොත. ඉපිලුණා කියන්නේ ඒක දැක්ක මොහොත. එසේ ඕගේ තරණය කළේය. නිදුකානන් වහන්සේ ඔබ වහන්සේ කෙසේනම් ඕගේ තරණය කළේද? එතකොට දැන් ඔබට එකපාරට සිතුවිල්ලක් එනවා. මෙහෙම ඉන්න ගමන් හිතනවා. ඉස්සරහින් කෙනෙක් යනවා. කැත කෙනෙක්. දැන් ඔබ මොකද උනේ? කෙලෙස් ලෝකෙ ගිලුණා. ඉස්සරහින් කෙනෙක් ගියා හැඩ කෙනෙක්. දැන් ඒ කෙලෙස් ලෝකෙ ගිලුණා. දෙකෙන් අරක නරකයි කියලා ගිලුණා. මේක හොඳයි කියලා ගිලුණා. එතන දහම නෑ. සමහර ඔබේ අතේ බුද්ධ රූපයක් ඇති. බෙල්ලේ තෙල්ලන් ඇති. ධර්ම චක්‍රත් ඇති. බෞද්ධෙක් නෙවෙයි. එයාට අරක එනකොටම දැක්කා. කැත කෙනෙක් යනවා. මේක සංස්කාර ධර්මයක්. මේක හේතු ප්‍රත්‍යක්. හේතු නිසා හටගත්ත දෙයක්. මේක හේතුඵලයක්. මම හදපු දෙයක් නෙවෙයි. මේක ඇස රූපේ ගැටෙන මොහොතේ මේ ස්කන්ධ පහක් පහළ වුණා. ඔහු දහම අන්න ධර්ම සාකච්ඡාව පවත්වන වෙලාව. සාකච්ඡාව පවත්වන්න හෙන්න එපා. එහෙනම් ඒ වෙලාවේ යට නොදෙන්නේ නැහැ. ආධ්‍යාත්මය තුලින් කවුරු හරි කියන කෙනෙක් ඇතිනේ. නේද? කියන කෙනා තමයි බුදු භාග්‍යතුන් වහන්සේ කියන්නේ. අන්න බුදුන් වහන්සේ ඔබ මෙහෙවනවා. දහම ඇසුරු කරනකොට බුදුන් වහන්සේ ඇසුරු වෙන්නේ. නැත්තම් ඇසුරු වෙන්න විදියක් නැහැ නේ. දහම බුදුන් වහන්සේමයි. එතකොට හැඩ කෙනෙක් යනවා. මේක ඇස රූප ගැටෙන මොහොතේ මට පහළුනේ
රූපය වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහ. එහෙම නැත්නම් සිතුවිලි. එහෙම නැත්නම් සංඥාවක්. එහෙම නැත්නම් හැඳිනීමක්. මේකේ සිතුවිල්ලක්. ඔන්න තේරෙන ගණින් Tamanට තේරෙන තැනකින් මේ පදේ ඕන එකකට ගලප ගන්න. සිතුවිල්ලක් කියලා ගන්න. නැත්නම් සංඥා මාත්‍රයක් කියලා ගන්න. නැත්නම් සංකාරයක්. සිත කය වචනක සකස් වීමක්. නැත්නම් පංච උපාදාන ස්කන්ධයක්. කොතනින් හරි ගන්න අරගෙන ඉස්සෙල්ලා මේකෙන් ගොඩ වුණාම හරියට පේන්න ගනී. දැනට මේකේ මහා ගැඹුරු පැති අල්ලන්න යන්න එපා. අල්ලන්න ගියයින් උනේ අපිට පුළුවන් මේක අකුසල් සිතක්, මේක අසංකාර සිතක්, සසංකාර කීකේ ඉන්න කොහේද මොකද්ද එහෙම පාඩම් කරන්න පුළුවන්. හින්දි සින්දු පුළුවන් ගනට හින්දි බෑ. ඒක නිසා මොකක් කිව්වද කියලා දන්නේ අන්න ඒ වගේ බොහෝ අයට මම කියන්නේ හින්දි පාඩම් දන්න හින්දි කියන අය ඇති. ඒ හින්දු අය සහ ලාංකික හින්දු අය. එයාලා ගැන නෙවෙයි මේ කියන්නේ. බැරි අය ඉන්නේ නිකන් ඔය කියන පදේ හඬ වෙනස් වෙලා මොනවා කියවෙනවද දන්නේ නැති අයත් ඉන්නවා. ඒ වගේ දහමක්. දහම කොතන තියෙන එකක්ද කොතෙන්ටද කියලා ස්ථානෙට ගලප ගන්න ස්ථානෙට අනුව නුවණැසින් මෙහෙව ගන්න බැරි නම් වැඩක් නෑ මේකෙන්. නේ මේ ධර්මය කොතෙන්ටද අර්ථය එන්නේ? කොතෙන්ට දැක්කොත්ද මේ අර්ථය එන්නේ? ඒතර මෙතන පේනවනේ ස්කන්ධ පහ සකස් වෙන ආයතන සකස් වූ හැටි. මේ ඇස රූපේ ගැටෙන මොහොතේම ඉස්සරහින් යන කෙනා හැඩ කෙනා කියන රූප සංඥාව. ඒ හැඩ කෙනා කියන මොහොතේ රූපයක් තියෙනවා. ඒක හැඩයි කියන්නේ අතීත දැනීමක් තියෙන්න එපා. අතීතේ දන්න දෙයක් නේ මෙතෙන්ට ආවේ. රූපේ අතීතද වේ අනාගතද වේ. නේ? පච්චුප්පනේ ප්‍රත්‍යයෙන් උපන්නාද වේ. විස්තරට අනු බලන්න. කොහොමද යද්ද එතකොට? එයාට අර රූපේ පේන හැම ওই වාරයක් ගානේ ධර්ම සාකච්ඡා වෙනවා. ඔහු මිදෙනවා. හොඳයි ඕක දිහා බලන් හිටියා කියලා සහනයක් ඇවිල්ලා තියෙනවා. අරයට බැන ඉන්න කැත කෙනෙක් ඇවිල්ලා වාඩි වුණා සීට් එකේ. චික් ගිය දැන් කොළඹට යනකම්ම කුරුණෑගලින් කොළඹ එන්නේ නැග්ගනම් කුරුණෑගලින් කොළඹට එන්නේ අපහසුයි. අනුරාධපුරෙන් නැග්ගනම් කොළඹට එන්නේ අපහසුයි. ගාල්ලෙන් නැග්ගනම් ගාල්ලේ ඉඳලා යන්නේ අපහසුයි. කතරගමින් කොළඹට නැග්ගනම් ඒත් අපහසුයි. හැඩ කෙනෙක් හිටියානම් සතුටුයි. මේ ඔක්කොම කෙලෙසෙන හැටි කිව්වේ. නේද? හැබැයි යාව දකින්නේ නැහැ. යාව දකින්නේ නැත්තේ යාට බාහිරේ පේන වෙලාවේ. බාහිරේ පේනෝ කියන්නේ ඇතුළේ පේන්නේ. ඇතුළේ පේනෝ කියන්නේ බාහිරේ හැංගීමෙන් තොරව පේනවා. ඔන්න ඒක මතක. දිත්තේ මත්තන් හැංගීමෙන් තොරව පේනවා. පේනෝ විතරයි. ඇලීමක් ඇසුරක් ගැටීමක් මුලාවක් නැහැ. සමහර ඔබ දන්නෝ ඉරෙට්ටෙන් අපිට ඉරට කෑල්ලක් ගත්තාම සැකරැල්ලෙක් ඉරෙට්ටෙන් තල්ලු කරන්න පුළුවන්. ණයෙක් තල්ලු කරන්න හැකිද ඉරෙට්ටෙන්? ණයයි හැටියට ණය තල්ලු කරන ලොකු ලීයක් ගන්න ඕන. එහෙනම් කෙලෙසේ හැටියට දහම බලවත් වෙලා තියෙනවා අපි තුල. එහෙනම් අපි පොඩි තැන් වලින් පුරුදු වෙලා ලොකු දහම් බලයක් හදන් තියෙනවනේ ලොකු කෙලෙසයක් නවත්තන්න. ඒක හරි. ඒක නිකපාට රහත් වෙන්න බැරි සෝවහන්නේදී එයා සක්කාය දිට්ඨිය අඳුරන සක්කාය දිට්ඨියට වැටබඳින කෙනෙක්. නිරුද්ධ වීමට ක්‍රියාත්මක කරන කෙනෙක්. තාම සක්කාය දිට්ඨිය වැඩෙන එක නවත්තනවා. නේද? ඒක හොඳට තේරුම් ගන්න. නැත්නම් හිතයි එකපාරට මේක වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ කොහොමද? එකපාරට වෙන්නේ නැහැ. බාහ්‍ය මට්ටමේ හිටපු බාහ්‍යදාරිචූරික මට්ටමේ බුද්ධ ශාසනය තුල එක්කෙනෙක් දෙන්නෙක් අහුවෙන්නේ. නේ? බුදුහාමුදුරණෙන් පාගමනින් ආපු මාස දෙකක් පයින් ආපු කුසාති රජුරුන්ටවත් අහුනේ අනාගාමී මට්ටමට එන්න. එකපාරට වැඩින්නේ නැහැ. ඒක නිසා අපි කවදාවත් මන්දගාමී වෙන්න එපා. මන්දගාමීනුත් වැටෙන්නේ සසරට. දැනුත් ඉන්නේ සසරේනේ. අනිත් ඉදිනේ කවදා හරි මැරෙන්නේ. නේ? ඔය ඈත් එක මැරුණා ඒත් මැරෙනවනේ. හවුලේ මැරුණා තමන් තනියෙන්නේ මැරෙන්නේ. තමන්ගේ මැරෙන්නේ තමන්ට තනියක් නේ. නේ? කකුල් කාගෙත් කැපෙනවා. කාටත් රිදෙනේම තමන්ට රිදෙනවා තමන්ගේ රිදෙන එකද. මට මේක කියන්න උවමනාකමට මේ උපමා ගන්න. ඉතින් උපමා වලින් පහදන්න දහම බෑ. නමුත් යම් ආසන්න ආදර්ශයක් ගන්න පුළුවන් නිසා ගන්න කාගෙත් කකුල් කැපෙනවා. බෝතල් කටු වලට. අනුන්ට රිදෙන එකද මට රිදෙන්නේ මට රිදෙන එකද? දැන් අනුන්ට රිදෙනව කිව්වොත් දැනෙනවද මගේ එකද මට දැනෙන්නේ? එහෙනම් මේ තනියෙන් විඳින එකක් මේ තියෙන්නේ. අපි කොච්චරනම් ඇහෙන් රූප බලාගෙන විඳිනව ඇද්දනේ? දැන් තමයි තේරෙනකොට ලැජ්ජයි. අන්න කෙලස් කෙරෙහි ලැජ්ජා වෙනවා. කෙලස් කෙරෙහි බය හිරියොතප්ප දෙක එනවා යාට. ලැජ්ජ බය දෙක එනවා. තේරුණාද? මෙන්න මේ සෝවාන් මාර්ගයට එනකොටම වැඩෙන උතුම් ධර්ම දෙක තමයි හිරියොතප්ප දෙක. ලැජ්ජ බය දෙක. මොනවා කෙරෙහිද? පාර යන අය කෙරෙහි ලැජ්ජාව නෙවෙයි.
අනේ වෙනදම් මට පාරේ යන්න බයයි ලැජ්ජයි මිනිස්සු දැක්කම ලැජ්ජ. ඒව නෙවෙයි. ඒ ලැජ්ජාව කියන්නේ කෙලෙසයක්. ඒක තුල ද්වේෂෙනේ තියෙන්නේ. නෑ. කෙලෙස් කෙරෙහි බයත් කෙලෙස් ඇසුරු වීම කෙරෙහි ලැජ්ජයි මට මෙච්චර දහම අහලත් කෙලෙස් ඇසුරු වෙනවා නම් අන්න යාගේ සෝවාන් මාර්ගයේ ඉන්න කෙනෙකුට මේ හිරියොතප්ප ධර්ම දෙක වැඩෙනවා. ලැජ්ජ බය දෙක. අවබෝධයෙන් දැක්කම අනේ මොනතරම් සතුටක්ද නේ අපිට මේ ටික කිව් අපේ බුදුන් වහන්සේ දේශනා කළ භාග්‍යතුන් වහන්සේ කටු මත පා තබමින් ඒ සියුම් පාදවලින් ඇවිද මේ ගෞරවයෙන් සිහිපත් කරන්නේ. බොහෝ ගෞරවයෙන් ගුණවන්තව මට බුදුන් වහන්සේගෙන් තොර ලෝකයක් නැහැ. මට නැහැ. නිසා උන්වහන්සේ පස්සක දවස හොයාගෙන එදා උන්වහන්සේ බුද්ධත්වයට පත් වූ ඒ ජයශ්‍රී මහ බෝ සමිඳුන්ගේ මිදිලා ඉසිපතනට පාගමනින් වඩින්න කිලෝමීටර් 400ක් විතර දුර උන්වහන්සේ කොයි තරම් සියුම් ගමනින් වඩින්න ඇද්ද ඉන්දියාවේ ගියපු ඇත්ත දැක්ක මේක. මොන තරම් ගෞරවයක් එනවද ඒව දැක්කම. එතකොට උන්වහන්සේ අපි වෙනුවෙන් මේ ලෝකෙ දුකටපත් අය වෙනුවෙන් පෙර සසරේ පින් තියන අය වෙනුවෙන් පහළ වූ මහා වස්තුව බුදුන් වහන්සේ. පස්සක දවස එනකොට පස්සක දවසුන්ගේ අවිද්‍යාව නිසා පස්සක දවසුන්ට පෙනුනේ සිද්ධාර්ථයට වැරදිලා එනවා කියලා. ඔන්න පෙනුණු හැටි. පෙර පින මතු වෙනකම් පින තිබුණේ නැහැ. එතනත් ආවේ පෞකාර සිතුවිල්ලක්. හොඳට මතක තියාගන්න. අපිට පවා මේ අහන තුන් ලෝක වාසීන්ට පවා පටන් ගන්නෙ පවකින්. හැබැයි දහම අහු වෙනකොට ඇඬෙනවා. තේරුණාද? අපි කවුරුත් එක සැරේ ඉන්න ගමන් එක සැරේ ඔලුව කැක්කුම් වෙනවා. එක සැරේට කාටවත් ඔලුව කැක්කුමක් වෙනවා. අනුන්ගේ ඔලුව කැක්කුම් ගන්නවද අපි? ගන්නෙත් නෑ, දැනෙනවද? දැනෙන්නෙත් නෑ. මගේ ඔලුව කැක්කුම හොඳ වුණාම මට හිතෙන්නේ අනිත් ඇටත් හොඳ ඇති කියලා. ඔන්න බාහිරේ දේවල් වල ඇති. ඒක නිසා මෛත්‍රී ඉන්න කෙනෙකුගෙන් සේවයක් ලබනවා ඇර ලබන ඒවා ඉතින් මොකද්ද කියලා දැන් මේ දහම තේරෙනවා නම් මේ නිර්මල දහම තේරෙනවා නම් මූණිච්චාවල් සහ මෛත්‍රී කියලා දෙකක් තියෙනවා. කරන්න ඕන නිසා කරන ඒවයි මේ ලෝකේ දුකටපත් අයට බුදුන් වහන්සේ වගේ පිහිට විය යුතුයි කියලා පස්සක දවස හොයාගෙන ඒ ඉසිපතනට වැඩි බුදුන් වහන්සේ වගේ පුකුසාති රජු හොයාගෙන මාසයක් පාගමින වැඩි බුදුන් වහන්සේ වගේ කියලා බුද්ධ ගෞරවයෙන් යමක් පටන් ගන්නවා. ඔහු කන කෑමකට වැඳලා ඔහු කන්නේ. ඔච්චර කරුකොන හදපු ගොවියා සල්ලි වලට විකුණනට ගොවි මහත්තයා මේක නැහැදුවා නම් මට කණ්ඩ නැහැ. එච්චර දුරක් පේනවා. දුර පේන කෙනෙක් විදර්ශනා වඩනවා කියන්නේ. නොපෙනිච්ච දේවල් පේන කෙනෙක්. එතකොට මේ ගොවියට බීජ හැදුවේ නැත්තම් කවුරු හරි එහෙනම් බීජ හැදුව කෙනත් මගේ කොටස්කාරයෙක්. මම මේ කන බත්පතේ කොටස්කාරයෙක්. ඒ ට්‍රැක්ටරින් ආපු පින්වතත් ඒකේ කොටස්කාරයෙක්. ඔහුට මහ විග්‍රහයක් එනවා, මහ ගෞරවයක් එනවා. ඔහුට පේන්නේ හොඳ විදියට. වෙනද පෙනුනේ ගොවියට ලොකු ලාභයක් ඇති කියලා. වෛරෙන් පෙනුනේ. අඩු කරන තරමට ආසයි. මට අඩුවට ලැබෙන තරමට ආසයි. මගෙන් වැඩියෙන් ගන්න තරමට මම කැමතියි. ඔන්න මේ ලෝකේ ඉන්න සසරට වැටෙන සිත්. ලෝකෝත්තර මාර්ගයට වැටුණු කෙනා හිතන්නේ මට මේ කන බත්පත හදන්න මඩහාපු කෙනාගේ ඉඳලා ගොවියාගේ ඉඳලා මේක විකුණන කඩේ ඒ වෙළඳ මහත්තයාගේ ඉඳලා මට සේවා සපයපු අය. සසර ඉන්නකම් මං කරපු පින්පව් මත මේ වියදමයි. ඒ ජීවත් වෙනකම් කණ්ඩනේ මං හම්බ කරන්නේ. ඔහුට වෛරය වෙනුවට මෛත්‍රිය එන්නේ. අනිත් අයගේ කුසගිනි නිවේවා කියලා හිතන්නේ මං කන ගමන්. තමන් කන ගමන් තමන්ට හිතෙනවා. ඔහුගේ හිත මෛත්‍රියෙන් පිරුණු හිතක් දැන්. ඔහු බත්පතක් අයින් කරනවා. අයින් කළා හිතනවා මට මේ ගිහිල්ලා දෙන්න බෑ. මේ සීවලි මහරහතන් වහන්සේ දා පෙර පාරමිතා පුරද්දී උන්වහන්සේ නගරෙටම කන්න දීලා උගුරට අත දාලා දැම්ම එක මේ සිහිපත් කරන්න මම මේ බත්පත අයින් කරා. අනේ මට ගිහිල්ලා දෙන්න පුළුවන් නම් දෙනවා, මට දෙන්න ක්‍රමයක් නැහැ. ඒ අයට කන්න ලැබේවා කියලා මෛත්‍රී සහගත හිතින් අයින් කළා. කන බත්පතක් ගන්න ඔහුට සිහිපත් වෙනවා. ඔහුට දැන් හිත දහමට ගලපන්න ඔහුගේ හිත පින් පැත්තට, පින පැත්තට. පිනත් ධර්මතාවක් කියා දකිමින් නිවන පැත්තට. පින මුල් කොට පිනද ධර්මතාවක් කියා දකිමින් නිවන පැත්තට හිත මෙහෙවන කෙනෙක් වෙනවා. එතකොට ගෝවි මහත්තයා වෙනද විකුණපු කෙනා, උයපු කෙනා, හාල් ගරලා උයලා තම්බලා ගෙනත් දීපු කෙනා, ඒ සියලු දෙනාටම ඔහුගෙන් යන්නේ මෛත්‍රිය. අන්න මෙහෙම කෙනෙක් වෙන්න
බැරි නෑනේ. සතයක් වියදම් වෙන්නේ නැහැ. මේ ඉන්න සමාජය තුලම මේ ඉඳගෙනම කරන එකක්. මේක ඉඳගෙනම අපි නොකරපු දෙයක් මේ කරන්න කියන්නේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. නේද? ඔක්කොම ධර්ම පත්‍රිකාවල ලියන්න බෑ ඉතින්. ඔක්කොම ත්‍රිපිටක පොත්වල ලියන්න බෑ. මාර්ග ඥාන සරල ලියුවා. ඒ කියන්නේ අටුවාවක වෙනම විස්තරයක් යනවා. ඒක ඉතිහාස කතා ටික, ටිප්පණි ටීකාවල වෙනම යනවා. මේ ධාමයේ අඩංගු සීල විස්තර එකක ලියන්න බෑ. එතකොට සූත්‍ර පිටකේ වැහෙන නිසා සූත්‍ර පිටකේ සාරාංශ සූත්‍ර සහ එහි ඉතිරි කොටස් අටුවා ටීකා ටිප්පණි වල අපිට ලියලා තියෙන මොනතරම් වටිනවද? ඒවා ලියපු අතීත කතාවල අපේ අතීතේ මහා සංඝරුවන දේශනා කරපු ධර්ම කරුණු වල බලනකොට මෙහෙම කෙනෙක්ම වෙන්න ඕන කියලා ආදර්ශ ගන්න. ඔබට කවදාවත් වරදින්න කිසිම විදියක් නැහැ. මොකද මේ පටන් ගන්න තැනින්ම ඔබේ පින්පල දෙනවා. ඔබේ පෙර අකුසල් යටපත් වෙලා නැති වෙලා යනවා. ඒවා ගොඩාක් දුරට යනවා. පෙර පව් ගොඩ දුරට විසි වෙනවා. පෙර කරපු සීල පින් සහ කුසලයන් ඔක්කොම මතු වෙනවා. මතු වෙවි ජීවිතේ සැහැල්ලු වෙනවා. තියෙන ලෙඩ රෝග පීඩාවල් සියල්ල ඔබට අඩු වෙනව දැනෙනවා. ආයු වන්නෝ සුඛම් බලං. මේ සීලයටපත් වෙනකොට අභිවාදන සීලිස්ස මේ සීලයටපත් වෙනකොට මේ ආධ්‍යාත්මයේ සීලේ බවට පත් වෙනකොට ආයු වන්නෝ සුඛම් බලං. මේ ආයු වර්ණ සැප බල ඔක්කොම වැඩෙන්න ගන්නවා. සම්මත අර්ථය. මොනතරම් දැන් ඔබ දැනුම් නැතුව ඇති ඔබ හිටපු කාලේ. සමහරට පැයකට වැඩි. නමුත් ඔබට කාලේ දැනෙන්නේ නැත්තේ මේ වෙලාවේ වැඩ කරන්නේ ඔබේ පෙර සංසාර පින් ටික. පෙර සංසාර ධර්ම ඥාන ලබාගත් බුදුන් වහන්සේලගෙන් දහම ආපු දෑඟිලි බෙදන් එදා නිවන් දකින්න ප්‍රාර්ථනා කරපු පින්බලයන් ටික විවරණ ගත්ත පින්බලයන් දැන් වැඩ කරන්නේ. ඒවා මේ ධර්ම එක්ක ගැලපෙනකොට ඕන දේ ලැබෙනකොට කෙනෙක් ලබන අධික සතුට තමයි අකාලික වෙනකොට කාලෙන් මිදුණු සිතක් කාල යන්ත්‍රණයෙන් මිදුණු බවක් හිත ක්‍රියාත්මක වෙන ස්වභාවයෙන් ඔබට පවතිනවා. ධම්මෝ අකාලිකෝ නේද? මේ අකාලිකයි. ස්වකතායි ඔබ තුලින්ම දකින්න පුළුවන් පොතේ තියෙන දේ ඔබ තුල දැන්. සක්කාය දිට්ඨි නිරුද්ධ වෙනකොට පවේ අයිතිය නිරුද්ධ වෙනකොට ඇස යොමු වෙලා තියෙන්නේ අවධානය වෙන තියෙන හිතට. ඔන්න දෙකම එකට වෙනවා. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ හේවත් මේ ස්කන්ධ පහ හේවත් සිතුවිල්ල. එහෙමත් නැත්නම් අවස්ථාවට පහළ වූ සංඥාව. අපි කෙටි තැනකින් ගනිමු. මේක අහන මේ මොහොතේ අහන විවිධ ආගමිකයෝ අහනවා. මම දන්නවා. ඒ හැම කෙනාම මහා පිං කරපු පින්වන්තයෝ. මේ රටේ පව්කාරයෝ නෑ. මේ රටේ ඉන්නේ හැම කෙනාම පින්වත් අය. යොමු කරොත් ඒකාන්තයෙන් මේ මාර්ගඵල ලබනවා. මේක නිසා තමයි සග්දවිඳුට මේ රටේ 5000ක් ශාසනය තියෙනවා කියලා කිව්වේ. නිසා මේ රටේ කිසිම පව්කාරක ඉන්න විදියක් නැහැ. දැනට මොන වැරදි වුණාට එයා යොමු කරගත්ත ගමන් එයාගේ පෙරපින් මතුවෙනවා. ඒක අපි දක්ෂ වෙන්න ඕන. මැණික් උඩට එන්නේ නැහැ ගරලා ගන්න මහන්සි වෙන්න එපා. ඉල්ලන් හොදලා ඒවයි බොරළු අයින් කළා නාම්බොංගේ මේවා මතු කරලා මැණික් වෙන් කරලා තෝරගන්න මහන්සි වෙනවා මැණික් කරන කෙනා. ඒ වගේ දහම දන්න අය නොදන්න අයට කියලා දීලා නියතමානීව කියලා දීලා ඒ උතුම් සංගරුව සරණ ගිහිල්ලා අනිත් අයත් දැනගන්න ඕනේ. ගිහිල්ලා අහන්න සංගරත් නේ. ධර්ම ශ්‍රවණය කරලා ඵලයටපත් වෙලා මේ ලංකාව නැමැති පින්කෙත මේක ආගමක් නෙවෙයි. මේක දර්ශනයක්. මේක සිත සුද්ධ කරන මගක්. කොහෙද ආගමක් නේ? කන්න ලව් කරාට ලැබෙන එකක් නෙවෙයි. හැම ආගමිකයම කැමති හොඳ අයට, හිත සුද්ධ වෙන අයට, හිතේ කෙලෙස් නැති අයට. හැම ආගමෙම සඳහන් වෙනවා මේවා. බලන්න නැද්ද කියලා? ආගම නමින් ඇතුලේ ලියලා තියෙන දර්ශනයක්. එහෙනම් අපිට පුළුවන්කම ලැබෙනවා පරමාදර්ශය දෙන්න, උත්තරීතර ආදර්ශ දෙන්න. හිත සුද්ධ කරන්න, හිතට එන කෙලෙස් ඇසුරු කරන්න එපා. ඒ කෙලෙසට යටත් වෙන අනික් කෙනා අකමැති. ඒකට බැනුම් අහන්න අකමැති. ඔබේ සේවකයෝ බැනුම් අහන්න අකමැති. එහෙනම් අකමැති දෙයක් කරොත් ඒක මහා පාපයක්. අද තේරුම් ගන්න. අන්න ඔබේ අකමැති දේ ඔබේ හිත කෙලෙසපු, ඔබත් පාපයට නඹුරු කරපු, ඔබේ හිත පීඩාවටපත් කර මේ කෙලෙස් ටික අද ඉඳලා දැකලා ක්‍රියාත්මක නොකර ඉන්න. අන්න ඔබ හොඳ කෙනෙක්, උසස් කෙනෙක්, උතුමෙක්, ශ්‍රේෂ්ඨෙක් වුණා. මේ ධහම ජීවමාන වෙනෝනේ. මේ ධහම ජීවමාන දෙයක් නේ. භාවිතා කරන්න මතු වෙනවා. මහා ප්‍රාතිහාර කලට වැසිලා බේ කිව්ව ධහම භාවිතා වෙනකොට. අවශ්‍ය වෙලාවට වහින්නේ. කලට නෙවෙයි වහින්නේ. අවශ්‍ය නැති වෙලට වහින්නේ නැහැ. දැන් ඉතින් කුඹුර කපන්න කිට්ටුව වහිනවා. හොදගෙන කුඹුර. හොඳ කාලේ මීට ඉස්සෙල්ලා අතීතේ බලන්න කුඹුරු කපනකොට වැසෙන එකනේ කන්න වලට කරන්නේ. පිළිවෙලක් තිබුණේ.
හැම එකම සකස් වෙලා තිබුණානේ. පටන් ගන්න අද මේ දහම අහපු හැම කෙනාම මේ වීඩියෝ මගින් අහපු හැම කෙනාම මේක ධර්ම දේශනය පුළුවන් නම් පටිගත කරපුව දෙන්න. වීඩියෝ එක නෙවි ඔඩියෝ එක දෙන්න. හඬපටිය දීලා කෙනෙකුට අහන්න සලසන ආගම් ભેදයක් කරගන්න එපා මේක. මේ ලංකාව කියලා හිතන්න ශ්‍රී ලාංකික කියලා. හිතලා හැම කෙනාටම දෙන්න. දීලා ඔහුගේ හිත සුද්ධ කරන්න. ඔහුගේ හිතේ තියෙන කෙලෙස් වලින් ඔහු මිදෙනකොට ඔහුගේ ගෙදරයි සතුටින් ඉන්නේ. ගෙදරයි සතුටින් ඉන්නකොට අවටායට ඒ සතුට ගලාගෙන යනවා. මේ රට මහන්සි වෙන්න ඕනේ හදන්න. මේ හැම කෙනාටම පහසුවක්. කෙනෙකුට බල කරන්න ඔහුට ද්වේෂය එනවා. මේ රට පවෙන් පිරෙනවා. මොකකටවත් බල කරන්න එපා. බට්ටි කන්න කියලා බල කරන්න ඕනේ නැහැ. කන්න කියලා පුළුවන් නම් කන්න කියලා සතුටු වෙන දෙයක් කියන්න. එයා කැමති නම් කයි. එයා අකමැති කියලා මම මොකට පව් කරන්නේ ද්වේෂයට එන්නේ. නෑ මම කියන්නේ කන්න. මෙන්න හොඳට හැදුවා මට පුළුවන් විදිහට බත් කන්න. එතකොට එයා කැමති නම් පුළුවන් නම් කයි. කනවා කිව් ගමන් එයාගේ ඇඟෙත් එයයිට ඕන සිතුවිලි නෙවි එන්නේ. එයාට එන්නේ ද්වේෂය. ද්වේෂෙන් ඉන්නේ. එතකොට මේ සමාජෙ පිරෙන්නේ ද්වේෂෙන්. මේක ඉවරයක් වෙන්නේ නැහැ. එම නිසා අද පටන් ගන්න. මේ දහම හැම කෙනාගේ මතරට ගෙනියන්න. සක්කාය දිට්ඨිය නැති වෙන විදියට ඒ කියන්නේ පවෙහි අයිතිය, සසරේ අයිතිය, ජරා මරණ දුකේ අයිතිය නැති වෙන විදියට හිත ක්‍රියාත්මක කරන්න පටන් ගන්න. මේ දේශනේ සරල නෑ. සරලව ඇහුනට මේකේ නිවන දක්වා යන්න ඕන ධර්ම ඔක්කොම කිව්වා. නිවන් දකින්න කරන්නත් ඕන ඔච්චරයි. මම අවසන් කරන සීල සූත්‍රේ. කෝටිත මහරහතන් වහන්සේ අපේ පින්වත් කෝටිත මහරහතන් වහන්සේ දනගසා වැඳිය යුතු උත්තමේ අපේ දෑගසව් දෙනම සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්තමයන් වහන්සේගෙන් ප්‍රශ්න අහනවා කෝටිත මහරහතන් වහන්සේ. ඒ සීල සූත්‍රේ. ඒකෙදි අහනවා පළවෙනි ප්‍රශ්නය සිල්වත් මහණහු විසින් මහණු කියන්නේ මේ දහම හැසිරෙන සියලු උත්තමයන්ට මේ විග්‍රහයේදී දීපු නම. සෝවාන් ඵලයේ පිහිටන්න කිනම් දහමක් නුවණින් විමසිය යුතුද? මොකද්ද දුන්න උත්තරේ? පංච උපාදානස්කන්ධය අනිත්‍ය ලෙස, දුකක් ලෙස, අනාත්ම ලෙස. මේ සසර දුක ලෙස, මගේ දෙයක් නොවන ලෙස, මගේ ආත්මයක් නොවන ලෙස, ඒකයි අනාත්ම ලෙස. අනිත්‍ය ලෙස කියන්නේ ඇති වෙලා නැති වෙන දෙයක් විදියට. අනිත්‍ය ලෙස ජරා මරණ දුකෙහි ආරම්භය ලෙස, භවයේ ආරම්භය ලෙස. ඉපදීම කියන්නේ භවයේ ඉපත මේ භව දකිමින් දුක ලෙස, අනාත්ම ලෙස. අනිත්‍ය ලෙස, දුකක් ලෙස, අනාත්ම ලෙස. අනාත්මයි කියන්නේ මගේ නොවේ, මගේ ආත්මයක් නොවේ. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියන එක තමයි අනාත්ම කියන්නේ. එතකොට අනිත්‍ය ලෙස, දුකක් ලෙස, අනාත්ම ලෙස බලන්න කිව්වේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. අනිත්‍ය ලෙස, දුකක් ලෙස, අනාත්ම ලෙස, ගඩක් ලෙස, හුලක් ලෙස, සතක් ලෙස, දඬුවමක් ලෙස, විපාකයක් ලෙස මෙනෙහි කරන්න. මෙනෙහි කරන හෙතෙමේ ඒකාන්තයෙන් සෝවාන් ඵලය සාක්ෂාත් කරනවා. ඒ කියන්නේ සෝවාන් වුණා කියන්නේ සක්කාය දිට්ඨියෙන් මිදෙනවා කියලා ඔබට සාක්ෂියයි. බලන්න සෝහන් වෙන්න පොඩ්ඩක් අමාරු දෙයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරාද? මල් වට්ටි 100ක් කඩන්න කිව්වද? නැහැ. මොකුත් දුන්නේ නැහැ. සක්‍රුදාගාමි වෙන්න ඒ උත්තමයන් විසින් සක්‍රුදාගාමි වෙන්න කිනම් දහමන් ඕනින් විමසිය යුතුද? ඒ කෝටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවන්ගේ නැවත අහනවා. ආනකොට උන්වහන්සේ දෙන උත්තරේ මොකද්ද? පංච උපාදානස්කන්ධය අනිත්‍ය ලෙස, දුකක් ලෙස, අනාත්ම ලෙස, ගඩක් ලෙස, හුලක් ලෙස, සතක් ලෙස මෙනෙහි කරන්න. හෙත මේ කාන්තෙම සක්‍රුදාගාමි වෙනවා. එතකොට සක්‍රුදාගාමි උතුමන් විසින් අනාගාමි ඵලයේ සාක්ෂාත් කරන්න කිනම් දහමක් නොවනින් විමසිය යුතුද කියලා කෝටිත මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් විමසනවා. විමසනකොට පින්වත් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විදිහට උත්තර දෙනවා. පංච උපාදානස්කන්ධය අනිත්‍ය ලෙස, දුකක් ලෙස, අනාත්ම ලෙස, ගඩක් ලෙස, හුලක් ලෙස, සතක් ලෙස විපාකයක් ලෙසම මෙනෙහි කරන්න ඒකාන්තෙම අනාගාමි වෙනවා. ඒ කියන්නේ කෙලෙස් හිඳි කෙලෙස් බල අඩු වෙවි යනවා. අනාගාමි උතුමන් රහත් වෙන්න කිනම් දහමක් නොවනින් විමසිය යුතුද කියලා අහනවා කෝටිත මහරහතන් වහන්සේ පින්වත් සාරිපුත්ත හාමුදුරුවන්ගේ. එතෙන්දී මහා සිංහනාදයක් වගේ උත්තර දෙනවා. පංච උපාදානස්කන්ධය අනිත්‍ය ලෙස, දුක් ලෙස, අනාත්ම ලෙස, ගඩක් ලෙස, හුලක් ලෙස, සතක් ලෙස මෙනෙහි කරන හිත මේකාන්තෙම රහත් වෙනවා. ඊට පස්සේ අහනවා තවත් ප්‍රශ්නයක්. රහත් මහණු විසින් උතුමන් විසින් කිනම් දහමක් නුවණින් ඇසුරු කරන්නේද? එතෙන්දිත් කියනවා පංච උපාදානස්කන්ධය අනිත්‍ය ලෙස, දුකක් ලෙස, අනාත්ම ලෙස, ගඩක් ලෙස, හුලක් ලෙස මෙනෙහි කරනවා. එතකොට අහනවා ඇයි කියලා?
වෙන කරන්න දෙයක් නැති නිසා කෙලෙස් නැසී අවසන් නිසා හිත සමාධියේ පවත්තන්න මෙසේ කරනවා. අපිට දැන් රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පටන් ගන්න තැනත් එකයි අවසන් වෙන තැනත් එකයි. එකම දෙයක් කරන්න තියෙන දේ මෙච්චරයි. මේ නරක සිතුවිල්ලක් මේක මටත් අනර්ථයි අනුන්ටත් අනර්ථයි කියලා මෙනෙහි කරන්න ඔබට පුළුවන් බසකින්. මේ සිතුවිල්ලක්මයි මේ සංකල්පයක්මයි මේ සිතුවිල්ල සංකල්ප ඇසුරෙන් මටත් ලෝකයටත් අවඩක් වෙනවා පවෙන් ලෝක පිරෙනවා මේ අනර්ථයක්මයි මම ඉපදුනොත් මගේ ඇඟ කපයි. හුලක් කියන්නේ අපි උල් වලින් අනිනවා ඉන්ජෙක්ෂන් ගහන්නේ. ඉස්පිරිතාලේ ගියාම ඔපරේෂන් එකක් කරන සීනි නැති කරන උලකින් අනින්නේ නැද්ද? තරහකාරයෝ උල් වලින් අනින්නේ නැද්ද අපිට පිහි වලින් අනින්නේ නැද්ද? අන්න ඒත ඉපදුනොත් ලැබෙන ඒවා තියෙනවා භාග්‍යතුන් වහන්සේ. මේක ඉපදීමට මුල් වෙන ධර්මතාව නිසා මේක ඇතුලේ හැංගිලා තියෙනවා මේ හුලක් ලෙස ගඩක් ලෙස කියන්නේ මේ වන බිඩංග හැදෙන්නේ නැද්ද අපිට? තියෙනවා. එතකොට ඉපදුණු ලැබෙන ටික තියෙනවා. ඒක හුලක් මේ ගඩක් ලෙස බලන්න කිව්වා. සතක් ලෙස අහින්නේ නැද්ද? කලවෙන් කෑල්ලක් කපලා මූණේ අලවනවා. සිහි එනකොට කලවේ කෑල්ල මූණේ කලවේ මස් නැහැ. මහලා තියෙන්නේ. එහෙම නැත්නම් මිනිස්සු කපන් කන්නේ නැද්ද අපේ කෑලි? මිනිස්සු අපිව කපලා දාන්නේ නැද්ද? ආන්න ඒක තමයි සතක් ලෙස කිව්වේ ඇහැලා දානවා. ඉපදුනොත් ওই ටික ලැබෙන්නේ නැද්ද මේ ලෝකයට? ඕවා නෙවිද තියෙන්නේ? ඉපදිලා වෙන මොකුත් තියද ඔච්චරයි. නේද? ගඩක් ලෙස, හුලක් ලෙස, සතක් ලෙස, විපතක් ලෙස. මේ විපත් නැද්ද? එහෙනම් අපි පංච උපාදාන ස්කන්ධය හේවත් අවස්ථාවට පහළ වෙන්නා වූ සිතුවිල්ල එහෙම නැත්නම් සංඥා ඔබට තේරෙන බසින් මේ ටික විග්‍රහ කරන්න හැමෝටම උපාදාන විදියට ඒ වචන මාත්‍රෙන් ගන්න බැරි අය සිතුවිල්ලක් ලෙස බලන්න මේ සිතුවිල්ලක් නරක දෙයක් අනර්ථයක් අසුබයක්මයි කියලා මෙනෙහි කරනවා කියන්නේ උපන් අකුසල් පහ කරනවමයි උපන් අකුසල් ඇසුරු නොකලාමයි නූපන් අකුසල් නූපදවනමයි ඒ කියන්නේ නැවතත් ඒ සිත අර පාපසිත උපදවන ශක්තිය නැති කරගත්තමයි ඒ පාපෙන් ගැලවුණාමයි ඔන්න සම්මා වායාම. ඒ වෙලාවේ නූපන් කුසල් ඉපදුනේ කුසලයේ කියන්නේ උපන් අකුසල් පහ කරන එකමයි කුසලයේ. අකුසලයේ කියන්නේ ලෝභ දේශ මොහණං ලෝභයෙන් මිදීම අලෝභය. ද්වේෂයෙන් මිදීම අද්වේෂය. මෝහයෙන් මිදීම අමෝහය. එහෙනම් අලෝභ දෝෂ මොහ පහළ වුණේ ලෝභ දේශ මොහ පහ කර නිසා නම් උපන් අකුසල් පහ කරනකොට තමයි නූපන් කුසල් උපදින්නේ. ආන්න කුසලේ පහළ වූ අවස්ථාව. එය සතුටෙන් පිළිගන්න අන්න නූපන් කුසල් උපදින හැටි මං හිතනවා සතර සම්‍යක් ප්‍රදාන වීර්ය සම්මා වායාම කොටසෙන් අපේ ජීවිතේ ආලෝකමත් වෙන්න සම්මා දිට්ඨියටපත් වෙන්න ඕන මේ සම්මා දිට්ඨිය කියන්නේ මෙන්න මේ පංච උපාදාන ස්කන්ධය සිතුවිල්ල අනිත්‍ය ලෙස දුක් ලෙස අනාත්ම ලෙස දකින මොහොත එතකොට මරණ ආසන්න වෙලාවේ මේකේ තියෙන විපාක මම ඔබට කතා කරන්නේ මේ කතා කරලා තමයි නවත්තන්නේ. තොදෙය බ්‍රාහ්මණයා මැරෙන වෙලාවේ මතක් වුණේ රත්තරන් බඩු. දැන් ඇස් නෙපෙනී යන වෙලාවේ එයාට මතක් කරලා තියෙන්නේ රත්තරන් බඩු. එතකොට මෙතන හිතේ තියෙන රූපය රත්තරන් බඩු කෙරෙහි තියෙන කැමැත්ත නිසා එන්නා වූ මේ නොලබීයයි කියන ඒක නිසා එන්නා වූ වේදනාව. රත්තරන් බඩු අනිත් ඒවායින් වෙන්කොට හඳුනන සංඥාව. එතකොට සූක්ෂම ආධ්‍යාත්මික කය තුල හැදෙන්නා වූ සූක්ෂම කයෙහි සිතෙහි කයෙහි වචනෙහි ක්‍රියාත්මක වීම. ඒක නිමිතෙන් තියෙන එක නෙහට යන්නේ නැත්තම් යන්නේ නැහැ නේ. මෙතන නැති කරොත් යන්න දෙයක් නැහැ. මෙතන තියෙන සූක්ෂම කය අජත්තං වා කායේ කායන මේ අජත්තය තුල කයෙහි කයක් තියෙනවා. සූක්ෂම දෙයක් තියෙනවා. අන්න ඒක තමයි මේ කයට එන්නේ මේ කයට එන්නේ ඉස්සෙල්ලා නවත්ත ගන්නයි කිව්වේ. විසංකාරගතං චිත්තං කියන්නේ. මේක ඇතුලේ හැදෙන එක මේ කයට එන්නේ ඉස්සෙල්ලා ආවේශ වෙන්න ඉස්සෙල්ලා නවත්තන්න පුළුවන්. ඒ හුඟක් දියුණු කෙනා හොඳට සමාධිගතව හිත දිහා හොඳට සමාධිගත වෙනකොට හිත දිහා බලන් ඉන්න එක ආර්ය සමාධිය. බලන් ඉන්නකොට මේක පේනවා. එතකොට අර ආධ්‍යාත්ම හටගන්න මේ දේ එයා දකින්නකොටම නවතිනවා. අන්න අකුසල් ඇසුරු නොවන තැන. එකම අකුසලයක්වත් ඇසුරු වෙන්නේ නැහැ. අකුසල් නැති වුණා. හරිම සරලයි. සතර සම්‍යක් ප්‍රදාන වීර්ය තොදෙයට ආව සංඥාව සංඛාර විඥානේ. තොදෙය ගිහිල්ලා තොදෙය මරුණා කිව්වොත් වැරදි. නමුත් ඔබට තේරෙන බසය නිසා ඕ ගිහිල්ලා ඊළඟට යන බල්ලෙක් කියලා උපන්නා. දැන් අර රත්තරන් බඩු කියන රූපේ ජීවත් වෙද්දී ආසාවෙන් තියාගත්ත දේ මරණ ආසන්න වෙලාවේ මොකක්ද? පින්වත් ශ්‍රී ලාංකික සීල දෙනාද තුන් ලෝක වාසී සීල මේ අසන සීල දෙනාද අවබෝධ කරගනිත්වා. එහෙනම් රූපය ගින්නක් කියලා අදිත්ත පරියාය සූත්‍රේ මගේ සහ ඔබගේ පින්වත්
ගුරු උතුමන් වන තිලෝගුරු බුදු පියාණන් වහන්සේ දේශනා කරේ එදා උරුවෙල් කාශ්‍යපලට සබ්බම් භික්කවේ ආදිත්ත. සියල්ල ඇවිලගත්සේක. උන්වහන්සේම ප්‍රශ්නයක් අහනවා සබ්බම් භික්කවේ කිංචි ආදිත්තං කුමකින් සියල්ල ඇවිලගත්සේක? චක්කුම් භික්කවේ ආදිත්තං රූපම් භික්කවේ ආදිත්තං. ඇසෙන් ඇවිලගත්සේක ඇස නිසා රූප නිසා ඇවිලගත්සේ. කියන රූපය ගින්න. එහෙම මෙනෙහි කරන්න. බලන්න නැද්ද කියලා ජීවිතෙන් බලන්න. තොදෙය බ්‍රාහ්මණයාට දැන් රත්තරන් කියලා මේ ජීවත් වෙද්දි දකින මේ දේ තුල තියාගන්න මේවා ජීවිතේ පරිහරණයට මේවා අනිත්‍ය දේවල් ඔය බොහොම උපේක්ෂාවෙන් මේවා පරිහරණය කරන්න පුළුවන් අනාගාමි ඵලයට එනකන් gedara dora ඉන්න පුළුවන්. උපේක්ෂා සිතේ මේවා ලෝ gedara අයිද එයාට වැඩක් නැහැ. සෝවන් වෙනකොටම දන්නවා මේවා වැඩක් නැහැ. මොනවද වුණ බඩට කන්න ඉන්න නිවහන යන්තම් තිබ්බා. තිබහට බොන්න විලිවසා ගන්න අඳින්න. සරල වෙන ඔයාගේ ජීවිතය. එතකොට තියෙන්නේ ආ gedaraගේ යහපතට. එයාගේ අයිතින් ඉනිදිනවා ඒක. හැබැයි එයා ගෙදර ඉන්නවා. එමෙසේ කවුරුවක් ගත්තේ කියලා ප්‍රශ්නයක් ඇයිද? ඒ தත්තෙට හිත වෙනස් වෙලා බලන්න දැන් තොදෙයි අයිතියෙන් හිතෙන් අල්ලන් හිටි නිසා. මාර්ග ඥානයන් නොතිබුණු නිසා හිතෙන් අල්ලන් හිටි නිසා මැරෙද්දි මතක් වුණා. හිතට ආවා. බල්ලෙක් කියලා උපන්න. බුදු පියාණන් වහන්සේ තුන් ලෝකේ දකින්න නුවණ නිසා තොදෙයි ඉන්න තැන කිව්වා. බල්ලෙක් කියලා හිටියා කියලා. එතකොට මරණාසන්න වෙලාවේ ඕවා හිතිච්ච කීයලු දෙනා කොහෙ කොහෙ උපන්නද කියලා පරණ කතා ටික කියවලා බලාගන්න. මම මේක කතාවකින් කිව්වේ. දැන් ඔබට මතක් වෙනවා මෙහෙම ඉන්න ගමන් මේක අහන ගමන් ගෙදර යතුරු තියලා ආවේ මෙතන. දැන් ඔබ ඔන්න ඕකෙන් වෙන කම්පණය බලාගන්න. යතුරු තිබ්බේ මල් වාසයක යට. මීයා මල් වාසයක ඇදන් ගියොත් යතුරුත් ඇදන් යන්නේ. මල් වාසයක ළමයි කිරි ටොපි දාලා තියෙනවා. ඒක ඇදන් යන්න ආව මීයට කන්න බැරි වුණොත් මල් වාසයක පිටින් ඇදන් යනවා. ඇදන් ගියොත් යතුරු නැහැ. දැන් මෙතනද ඉන්නේ? මෙතනද ඉන්නේ. යතුරුේ ප්‍රශ්නෙන් මෙයා යතුරු තුල ඉන්නේ. යතුරු තුලත් ඉන්නවද? එතනත් නැහැ. මෙතනත් නැහැ. අතරමං නැද්ද? දැන් මං හිතනවා ධර්ම ඥාන පහළ වෙච්ච ඇත්තන්ට ඔන්න මං පොඩි ගැටලුවක් ඔබට හිතට තිබ්බ උත්තරේ දීලම තිබ්බේ. දැන් මේ වෙලාවේ කොච්චර කල්පනා කරත් ඕකට වෙනස් කරන්න පුළුවන්ද මෙතනින් නොගිහි? බෑනේ. එහෙනම් අපට පුළුවන්කම තියෙන්නට ඕන Tamanට මේ නුවණින් අවබෝධ කරන්න මේක සිතුවිල්ල. දැන් යන්නත් බෑනේ මෙතනින්. දහමහනකම යන එකත් පව්. අතර මගේ නැකිල්ල යන එකත් පව්. අනිත් අයගේ අවධානය පොඩ්ඩක් හරි කරනොත් ඒව ගෙවන්නේ Tamanට. හෙල්ලෙන්නවත් බෑ. අතු හෙල්ලුවයි කරගත්තේ පව්. ඉරියන්දයි කරගත්තේ පව්. ඒ ගානට අපි වැටෙනවද නැහැ. හෙල්ලෙන්න බෑ. හැම එකෙම සාන්ත වෙන්න ඕන ඉරියව්වෙන් දහමාන වෙලාවට. අහන්න එන්න ඕන ඔක්කොම අයින් කරලා සූදානම් වෙලා. දැන් යතුරු කැරල්ල ගැන හිතුවා කියලා යන්න පුළුවන්ද? බෑ. ධර්ම දේශනා කරන කෙනාට එරෙව්ව කියලා යන්න පුළුවන්ද? මේක නිසා මට යන්න විදියක් නැහැ. දැන් වේගෙ වැඩි වෙන්න ධර්ම දේශනා කරන කෙනා පෙන්වන්න බෑ. ධර්ම දේශනේ පෙන්වන්න බෑ. යතුරු කැරල්ලේ වටිනාකම වැඩි වෙන්න ද්වේෂය බලවත් වෙනවා. මං ඔන්න කෙලෙස් හැදෙන හැටි කිව්වා. මේක සිතුවිල්ලක්. අර මම මුලදී කිව්වේ දැන් පැත්තෑයෙක් අල්ලන්න පොඩි ඉරට්ටකින් පුළුවන් වෙයි සමහර පොඩි පැත්තෑයෙක්. මහ පැත්තෑයෙක් අල්ලන්න බෑ ඉරට්ටකින් ටිකක් ලොකු කෝට්ටක් ඕන. ණයෙක් අල්ලන්න බෑ කෝට්ටකින් ණය අල්ලන්න ලොකු රිටක් ඕනේ. නේද? හර ඇතෙක් දක්වන්න බෑ ඔය පොඩි ලී කෑල්ලකින්. ඒ වගේ උපදින්නා වූ කෙලෙස් సంతානයේ කෙලෙස් පරද්දන්න ඔබගේ අත්දැකීම් ප්‍රමාණය. ඒ කියන්නේ ඔබේ භාවිතා කොට ඔබ විසින් ගන්නාලද බල ශක්තිය බලවත් වෙන්න ඕන මහ කෙලෙස් නසන්න. එතකන් ඔබ සියුම් දේවල් මෙල්ල කර යන්න පුළුවන් අය මහා අන්ත දක්වාම කෙලවර දක්වාම සීල දෙයට භාවිතා කරන්න. ඉතින් මම හිතනවා මේ පින්වත් පිරිසට අද ධර්ම ශ්‍රවණය කරපු පින්වත් ඔබට යම් අවබෝධයක් ලැබෙන්නට ඇති සිත සුද්ධ කරගත්තොත් ඔබට විතරක් නෙමෙයි මේ තුන් ලෝකෙටම යහපතක් සාන්තියක් බව. හිත අපිරිසිදු නම් ඔබට විතරක් නෙවෙයි ඔබේ ගෙදරටත් අසල්වැසියන්ටත් රටටත් තුන් මේ පෘථුවි තලයටත්. දෙවියෙක් එන්න මේ මෙහෙට එන්නේ දෙවියෝ හොඳ ඉන්නවා නම් ඉතින් දෙවියෙක්වත් එන්නේ නැහැ නරකයි ඉන්නකොට. එතකොට දෙවියෝ වෙන පාරත් ඔබ වහන කෙනෙක් වෙනවා. මේ තුන් ලෝකෙම විනාශ කරන කෙනෙක් බවට පත් වෙනවා මේ කෙලෙස් ටිකෙන්.
ඔබ නොහිතපු පැත්තක් මේ කතා කරේ. නොදකපු පැත්තක් නමුත් සත්‍ය පැත්තක්. ඒ නිසා ඔබ ඒ උපන් කෙලෙස අයින් කරනවා කියන්නේ ඔබට වඳින්න දෙවියෝ වෙනවා. අන්න සිල්වතෙක් මේ මනුස්ස ලෝකේ පහළ වෙලා කියලා සක් දෙවිඳු ඇතුළු ඒ පිරිස ඔබට වඳී. නැතුව එන්නේ නැහැ. අපෙන් එළවලු ටිකක් ගෙනියන්න, පළතුරු චුට්ටක්, ගස් ලැබු කෑල්ලක් ගෙනියන්න, අපෙන් කෙල ඉහලා දෙන කොමුඩු කෑල්ලක් කන්න දෙවියෝ එන්නේ නැහැ. දැකලත් නැහැ, එන්නෙත් නැහැ. අපි දෙන්නේ පොඩ්ඩයිනේ. මහා කොලේ සාගුදම් පොඩි කොලයක් පුළුවන් තරම් කපු මහත්තයා කැමති නම් අඩුම කොලේ තියන්නේ. අඩු මිලක් දෙයියන්ට දෙන්නේ. අපි ඉල්ලන දේ මිල කරන්න බෑ. නමුත් ඔබ මේ දහමේ හැසිරෙනවා නම් දෙවියෝ ඔබ ළඟ ඔබට নমස්කාර කිරීමට එනවා. නවත්තන්න හිතෙන්නේ නැහැ. මොකද නන්ද මහතාව මධ්‍යම රාත්‍රියේ ඇවිල්ලා හැමදාම හම්බෙලා වැඳලා ධර්ම කරුණ වහන් යනවා වෛශ්‍රමණ වෙසමුණි දිවරාජයන් වහන්සේ. තේරුණා නේද? එතකොට තමන් භාවනාවන යෝගියෝ දහම මෙනෙහි කර කර මැදියම් රැය වෙනතුරු හිටපු නිසා නන්ද මාතාව ළඟට දහම අහන්න දහම් කරුණු අහන්න එන බව සාරිපුත්ත හාමුදුරුවෝ අහපු ප්‍රශ්නවලට නන්ද මාතාව දුන්න උත්තරේ නන්ද මාතා සූත්‍රයේ තියෙනවා. එහෙනම් අපි සිල්වත් වෙනවා කියන්නේ දෙවියොයි අපි අතර සම්බන්ධේ නැවත ගොඩනගෙන බුදුන් වහන්සේ පහළ වෙනකොට ධර්ම ශ්‍රවණය කරන පින්වත් පිරිස ඉන්නකොට දෙවියෝ පහළ වුණා. දෙවියෝ අතුරු සිදුරු නැතුව හිටිය. අද දෙවියෝ ඉන්නවයි කියලා පිළිගන්න බැරි තරම් දුරස් වෙලා. ඉන්නයි කියන එක මිත්‍යාවක් වෙන්නම මේ මිනිසාම මිත්‍යා දෘෂ්ටික වෙලා. දහමේ ඉන්න කෙනා තමන්ගේ ගෙදරින් පටන් ගත්තම තමන් සිල්වත් වෙනකොට ගෙදරටත් අසල්වැසියන්ටත් තමන්ගේ උතුම් ගුණය නිසා වෙන්නා වූ අවඩ නවතිනවා. තමන් රැස් කරන පින්බලය වැඩි වෙනවා. පින්වතෙක් ඉන්නකොට දිලිසෙනවා, බැබලෙනවා. නිසා පෙර ආත්මේ පව් කර ලෝසක ආවම කණ්ඩ නැති වෙන රටට. රටේම අයගේ පව් ඇවිස්සෙනවා. සීවලි කුමාරයාම රටේම අයගේ පින් ඇවිස්සෙනවා. එහෙනම් උසස් අය උසස් දේ කරනවා නම් උසස් දේවල් අනිත් අයගෙත් ඇවිස්සෙනව නොදෙනෙන්නම. ගෙදර නායකයා, ගෙදර ඉන්න කෙනා, ගෘහ මූලිකයා හොඳින්ම ඉන්නවා නම් ගෙදර අයත් හරි සාන්තයි. නිවන් දකින්න උපමා නෙවෙයි, නිවන් දකින්න මාර්ගය කියන්නේ. ගෙදර ඉන්න කෙනා හැමතිස්සම කෑ ගහනවා නම් අනිත් අයත් ඉතින් හැංගිලා හරි කෑ ගහනවා. ඒ අය එක පාර කෙනෙක් කතා කරත් හෙමින් කතා කරන්න බෑ. අර අන්දරේ නෝනට මොකද හීනේ හෙමින් කියන්න ගිහිල්ලා කිව්වා වගේ තමයි. ඒ හෙමින් කියන්න බෑ. හයියෙන් කිව්වම රටටම ඇහෙනවා. ළඟට ගිහිල්ලා හයියෙන් කියනවා. අන්න ඒ වගේ වෙන්නේ නැතුව බොහෝම සීලවන්ත